ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා හැම කෙනෙකුටම මෙහෙම තමයි අද කරන්න වෙන්නේ මොකද මේ සබ්ද ඉතින් කරන්න දෙයක් නැහැ දැනට තියෙන තත්ත්වෙත් එක්ක බලමු කරන්න පුළුවන් උපරිම මට්ටමින් කරගෙන යමු මේ වෙනත් නවත්තලා දාලා මේ දවසක හරි කරන්න තමයි අදහස් දෙන්නේ මේ ගොඩාක් ගැටලුකාරී නම් පොඩ්ඩක් මතක් කරන්න තුන බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා තාම නැහැ කරන්න දෙයක් තුනක් කරමු ඔයගොල්ලන්ට මේ ලබා දීලා තියෙන මේ නිබන්ධන දෙකක් අලුතෙන් ලබා දීලා තියෙනවා මම දැන් නිබන්ධන දෙක ගන්න දෙය කියලා හිතනවා හැමෝම නිබන්ධන දෙක අරගෙන තියෙද නැති කවුරු ඉන්නනම් පොඩ්ඩක් මයික් එක ඔන් කරලා කියන්න අපි ගත්තේ නැහැ කියලා. මෙන්න මේ නිබන්ධනය මම හිතන්නේ ඔයගොල්ලන්ට ලැබිලා ඇති මේ වෙනකොට. මේ නිබන්ධනය නැති අය ඉන්නවනම් පොඩ්ඩක් මතක් කරන්න මේ නිබන්ධනය නැහැ කියලා දීමන්ති මාලය. එතකොට අපි මේකේ අදහස් කරන්නේ නැහැ දාර්ශනික පාඩමේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි කියලා. ඒක තියෙනවා. නමුත් අද දිනේ අපිට දැනට සාහිත්‍ය අතවශ්‍යලා තියෙන පාඩම් තුනක ප්‍රශ්න පිළිබඳව අපේ අවධානය යොමු වෙන්නේ අද දිනේ දියමන්ති මාලයේ කියන පාඩමට දාලා ප්‍රශ්න ටිකට අපේ අවධානය වෙනවා අනිත් කාරණාත් එක්ක. එතකොට මේ නිබන්ධනය මම හිතන්නේ හැම කෙනෙක් ගාවම ඇති. ඒකම ඔබ මේ වෙනකොට සාහිත්‍යයේ සියලුම පාඩම් කියවලා අවශ්‍ය කාරණා පාඩම් කරගෙන ඇතෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔබට මේ දියමන්ති මාලය නැත්තම් පරිවර්තන කිටි කතාවක් වන මේ නිර්මාණය හොඳට ඒ චරිත පිළිබඳව සහ අන්තර්ගතය පිළිබඳව යම්කිසි අදහසක් ඔබ තුල ඇති. එතකොට මේ දියමන්ති මාලය කියන පාඩම ගත්තහම පරිවර්තන සාහිත්‍ය කියලා කියන්නේ වෙනම සාහිත්‍යයක් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි භාෂාවක් දැනගත්තත් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පරිවර්තන සාහිත්‍ය කියලා කියන්නේ. එතකොට භාෂාවක් දැනගත් පළියෙන් නැත්නම් දැනගත්තාට තවත් භාෂාවක තියෙන දෙයක් එහෙම පරිවර්තනය කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද පරිවර්තන සාහිත්‍ය කියලා කියන්නේ වෙනමම සාහිත්‍ය වර්ගයක් නිසා ඒක සාහිත්‍යමය හැකියාවක්. ඒක නිර්මාණ කරුණු පමණක් කරන්න පුළුවන් දෙයක්. අපිට යම්කිසි මට්ටමකින් යම් භාෂාවකින් උත්සාහ කරොත් පරිවර්තනයක් කරගන්න පුළුවන්. නමුත් සාහිත්‍ය පරිවර්තනයක් කියමාවට ගියට කරන්න බෑ. එතකොට ඔබට ලැබිලා තියෙන මේ නිබන්ධනයේ වෙනදනම් මම මේව සාකච්ඡා කරා වෙලාව අරගෙන මම හිතන්නේ දැන් තියෙන මේ වර්තමාන ජීවිත ස්වභාවයත් එක්ක ගත්තාම මේව එකින් එක කෙනෙකු වෙනම සාකච්ඡා කරන්නට වඩා වෙනදනම් ලිව්ව මේවා මම ඔයගොල්ලන්ට print කරලා අවශ්‍ය කරන සාමාන්‍ය දැනීම් ස්වභාවයක්. කියන්නේ පරිවර්තන සාහිත්‍ය පිළිබඳ යම්කිසි දැනීමක් ඔබට එකතු කරගන්නට නිබන්ධනය තුළ print කරලම ලබා දෙන්න තියෙනවා. අපේ කාලය ඉතුරු කරගනිමින් අවශ්‍ය වැදගත්ම කාරණාවලට අපගේ අවධානය යොමු කිරීමේ හැකියාව ඒ අනුව තියෙන නිසා එක් පොඩ්ඩක් අවබෝධ කරගන්න මේ මොකක්ද කියන්නේ කියලා. හැම කෙනෙක්ම පාඩම හොඳින් කියවලා ඇතේ කියලා මම විශ්වාස කරනවා. ඒතර පරිවර්තන සාහිත්‍ය පිළිබඳ යම්කිසි අදහසක් අපි එකතු කරගන්නට ඕන. පරිවර්තන සාහිත්‍ය පිළිබඳ යම්කිසි අදහසක් අපි එකතු කරගන්න. මොකද පරිවර්තන සාහිත්‍ය කියලා කියන්නේ තවත් එක්තරා ආකාරයක සාහිත්‍යම ස්වභාවයක් නැත්නම් සාහිත්‍ය නිර්මාණ හැකියාවක්. ඒතර පරිවර්තන සාහිත්‍ය ඔබත් බොහෝ පරිවර්තන නිර්මාණ රස විඳලා ඇති කියවලා ඇති. දැන් මට මතක් වෙනවා මම පුංචි කාලේ කියව හොඳ නිර්මාණයක් තිබුණා පරිවර්තනයක් හිටි කතාවක් නෙවෙයි. රණරාල කියලා ඔබත් කියවලා ඇති. තාම රසවත් මම 3-4 පාරක් කියවලා තියෙනවා. අන්න ඒ වගේ පරිවර්තන නිර්මාණ. එතකොට මේ මුල් කෘතියේ රසය ඒ ආකාරයෙන්ම ඉතිරි කරගනිමින් නැත්නම් ඒ ආකාරයෙන්ම රඳව ගනිමින් වෙනත් භාෂාවකට කරු ලබන අනුවර්තනයක් නැත්නම් භාෂාමය පරිවර්තනයක් මේ පරිවර්තන සාහිත්‍යයේදී වෙන්නට ඕන. කතා මොකක්ද ගැටලුවක් තියෙනවා අහන මේ අවටින් එන ශබ්දය හෝ වෙනකොට ගැටලුවක් තියෙනවා. මොකද අපි මොහොම නිකන් මෙතන කතා කරගෙන ඉඳලා කතා කරගෙන ගිහිල්ලා වැඩක් නැහැනේ. ඒක නිසා. ඒක ගැටලුවක් නැතිව තියෙයි කියලා මම විශ්වාස කරනවා දැන් කවුරුත් කියන්න දෙ නිසා. එතකොට ඔබ පරිවර්තන සාහිත්‍ය පිළිබඳව කියව ගන්නට ඕන. පරිවර්තන සාහිත්‍ය වල කෙටි අදහසක් ඔබට නිබන්ධන එකතු කරලා තියෙනවා. පරිවර්තන සාහිත්‍යයට වදනක් නැත්නම් වචන කීපයක් පරිවර්තන සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා අපිට හඳුනා ගැනීමේ සාමාන්‍ය අවබෝධයෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ කියව ගන්න මේ කොටස කිව්වම අපිට තේරෙයි පරිවර්තන සාහිත්‍ය කියන්නේ මොන වගේ එකක්ද කියලා. විශේෂයෙන්ම මේ මුල් නිර්මාණය වගේම තවත් නිර්මාණයක් වෙනත් භාෂාවකින් සිදු කිරීම තමයි පරිවර්තනය කියලා කියන්නේ. ඒතකොට පරිවර්තනය කියලා කියන්නේ මේ මම කලින් කිව්ව නිකන් භාෂාවකින් භාෂාවකට පරිවර්තනයක් නෙවෙයි. පරිවර්තනය කියලා කියන්නේ පරිවර්තන සාහිත්‍ය කියලා කියන්නේ වෙලම කලාවක්. ඒතර මේ කිසියම් භාෂාවක තියෙන දෙයක් තවත් භාෂාවක ඒ ආකාරයට ඉදිරිපත් කිරීම තමයි පරිවර්තනයේදී සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා මේ අපි කෙටි කතා කරණය ගත්තාම කෙටි කතාවක් තුල
අපි විවිධ කාරණා වලට අපගේ අවධානය යොමු කරමු. කලින් දවසක තුඹට සාහිත්‍ය රසාස්වාදයේ මතක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි දන්නවා නිර්මාණයක් කරන්න අපිට අත්දැකීමක් තියෙන්නට ඕන. අපි ඔය කතා කරා අත්දැකීම. මේ අත්දැකීමෙන් පටන්ගෙන නිර්මාණය දක්වා යන ගමනේදී නිර්මාණය දක්වා වූ කොටසේදී මේ අර සාමාන්‍ය කෙටි කතා කරනදී කරන්නා වූ කාර්යභාරයන් ඒ ආකාරයෙන්ම ඒ තරම්ම නැතුණත් ඒ ප්‍රමාණික ඒ විදිහටම සිදු කරගත යුතු බව පේනවා. එතකොට මේ පරිවර්තන කාර්යයේදී මොකද පරිවර්තන නිර්මාණයක් කරන්නේ දැන් අපිට ජපන් භාෂාව එහෙම නැත්නම් රුසියානු භාෂාව වගේ භාෂාවල් ලක්බිල අපිට අවබෝධයක් නැහැ. ඒතකොට අපිට ඒ භාෂාවලින් තියෙන නිර්මාණයක් අපිට රසවිඳින්න අවශ්‍ය නැහැ. ඒතකොට අපි භාෂාව දන්නේ නැති නිසා අපි ඒක රසවිඳින්න යන්නේ නැහැ. ඒතකොට දැන් අන්න එහෙම භාෂාවක් දන්නේ නැති කිසියම් භාෂාවක් නොදන්න අර කෙනෙකුට ඒ භාෂාවේ Taman දන්න භාෂාවෙන් යම්කිසි නිර්මාණයක් සිදු කිරීම තමයි පරිවර්තනය වෙන්නේ. ඒකට Taman දන්න භාෂාවෙන් එක්ක කරා ඒක තේරුම් අරගෙන මේ හැකියාව ඇති කරන්න තමයි නැත්නම් තේරුම් කර දීමේ. Taman දන්න භාෂාවෙන් යමක් තේරුම් කරලා දීමේ හැකියාව මේ කිරීම තමයි මේ පරිවර්තන සාහිත්‍යයේදී වෙන්නේ. ඒතකොට මේකෙදි විශේෂයෙන්ම කතා වස්තුවේ වස්තු විශ්ය ඊළඟට එහෙම නැත්නම් අනුභූතිය කියලා අපි කියන ඒවා ඒව මත පදනම් වෙන්න ඕන. ඊළඟට ඒකේ තියෙන විශේෂයෙන්ම ඒ මුල් නිර්මාණයේ තියෙන කරුණු ඒ ආකාරයෙන්ම ගලපලා අදාළ භාෂාවට ගැනීමේ හැකියාව තියෙන්න ඕන. එතකොට ඒ මුල් නිර්මාණකරුවාගේ වචන පෙළගස්සලා තියෙන වාක් ශෛලිය, එතකොට වාක්‍ය රටා, කටව හරින භාෂා තියෙන ඒවා ඊළඟට විශේෂයෙන්ම අපි ගත්තාම මොනවද විස්තර වර්ණ කෙටි වේක දිග වේක වගේම කරන විස්තර වර්ණ ඒවා ඒ ආකාරයෙන්ම පරිවර්තන නිර්මාණ තුලත් රඳවා ගන්න නිර්මාණකරුවාට හැකියාවක් නැත්නම් උත්සුක වීමක් තිබිය යුතුයි. ඒක ඔයගොල්ලෝගේ නිර්මාණයේ නැත්නම් ඔබට දීලා තියෙන නිබන්ධනයේ මුල් කොටසේ තියෙනවා. ඒකවල විශේෂයෙන්ම මෙවැනි අපි දන්න සාහිත්‍ය නිර්මාණයක් කරනකොට දැඩි ව්‍යවහාරයක් අවශ්‍ය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාවට තේරෙන ව්‍යවහාරයක් භාවිත කරන්න ඕන. චරිතවලට සහ අදාළ කතාවේ පසුබිමට ගැලපෙන භාෂාවක් භාවිත කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒතර ඔබට බලන්නේ පරිවර්තන සාහිත්‍යයට වදනක් කියන එකේ අවසානයේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. මුලදී පරිවර්තන ග්‍රන්ථ ගුන්ත කියලා තියෙන්නේ ග්‍රන්ථ කියන්නට තෝරාගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි තෝරාගත්තේ. ඊට හේතුව බොහෝ ප්‍රංශ රුසියානු සාහිත්‍ය ග්‍රන්ථ සිංහලට පෙරලීමට පෙර ඉංග්‍රීසියට පෙරලීමයි. කියන්නේ නිර්මාණ තිබුණේවා සිංහල භාෂාවට එන්න කලින් ඊළඟට අනෙක් වෙනත් භාෂාවල තියෙන ඉංග්‍රීසි භාෂාව. මොකද ජාත්‍යන්තර භාෂාවක් ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ ප්‍රධාන අතීතෙලම. ඒතර ඒ භාෂාවට පෙරලා ඊට පස්සේ තමයි සිංහලට. ඒතර රුසියානු ග්‍රන්ථයක් වුණත් එහෙම නැත්නම් අප්‍රිකානු ග්‍රන්ථයක්, ඉන්දියානු ග්‍රන්ථයක් වුණත් ඉස්සෙල්ලා ඉංග්‍රීසියට පෙරලා තිබුණා මුල් කාලේ සිංහල. ඒතර ඒවා සිංහලට පෙරවන්න ගියාම අපිට තියෙන්නේ ඉංග්‍රීසියෙන් සිංහලට ගන්න මිසක් කෙලින්ම අප්‍රිකානු භාෂාවෙන් නැත්නම් ලතින් භාෂාවෙන් කෙලින්ම සිංහලට ගන්න එකක් නෙවෙයි. ඒක තමයි මුල් ඒකේ අවසාන වශයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ කියව ගන්න තාපටිය දහසක් ඔබට එකතු වෙන්න මේක හදුන අඩුපාඩුවක් තියෙනවා නම්. ඊට මුල් කතෝරයා සම්බන්ධයෙන් හැඳින්වීමක් තියෙනවා. මේ විශේෂයෙන්ම ගීද මෝපසාන් පිළිබඳව අපි යම්කිසි අදහසක් එකතු ගන්නට ඕන. ඔය හිස්තැන් කීපයක් තියෙනවා. ඔබ ඒවා පාඩම් කරගන්න ඕන නිසා හිස්තැන් විදිහට ඉතුරු කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ කරන්නට ඕන මේ පොත බලලා වෙනද වගේම ඔය හිස්තැන් වලට එන්න කාරණා ටික පාඩම් කරලා නොලියුවක් අවන්නේ පාඩම් නම් එච්චරයි. ආයෙ එතනින් එහා අවශ්‍ය නැහැ. Tamanට තේරෙන ඕන නම් මතකෙන් නිකන් ලියලා බලන්න මට මේ ටික පුළුවන්ද කියලා. ඊළඟට ගීද මෝපසාන් පිළිබඳව යම්කිසි අදහසක් නැත්නම් ගීද මෝපසාන් මුල් කතෝරයා නැත්නම් ගීද මෝපසාන් පිළිබඳ පොඩි අදහසක් මේකේ හැඳින්වීම තුළ එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ගීද මෝපසාන් සිය මව පියා ගීද මෝපසාන් පුංචි කාලේ අම්මයි තාත්තයි වෙන්නේනෝ නේද? ඒ වෙන්නීමත් එක්ක ඔහුට ගොඩාක් කාලෙක ඉඳන් පියසෙනෙහස නැත්නම් පියාගෙන් ලැබිතු ආදරය සෙනෙහස අහිමි වෙලා යනවා. ළඟට Tamanට අවුරුදු 13ක් විතර වෙන මවගේ අධ්‍යා මේ Tamanට අවුරුදු 13ක් වෙනකන් අම්මගෙන් ඉගෙන ගන්නෙ ඔහු ගීද මෝපසාන්. ඊට පස්සේ අවුරුදු 20ක් විතර වෙනකොට මේ ප්‍රංශ හමුදාවට බැඳෙනවා නේද? ඒ ඊට පස්සේ ඒකෙන් ටික කාලයක් ඉඳලා ඒකෙන් ඉවත් වෙලා මේ රජයේ ලිපිකර තනතුරට බැඳෙනවා. මෙන්න මේ වගේ ගලාගෙන සිට සමුදායක් ඊට කාලයක් තුල ගලාගෙන සිට සමුදාය ප්‍රධාන කාරණා කීපයක් මේකේ විස්තර කරලා තියෙනවා. එතකොට මේ අර පුවත්පත් මේ රජයේ ලිපිකර සේවය බැඳෙන අවස්ථාවේදී පුවත්පත් වල ලිපි රචනා කිරීමත් එක්ක ඔහු යම්කිසි මට්ටමකින් ලේඛනයේ පිළිබඳ යම්කිසි පරිචයක් හැකියාවක් වර්ධනය කරගන්නවා. ඉතින් ඒ කාල සීමාව තුළ ඔහුගේ පළමු ජනප්‍රිය නිර්මාණයක් බවට පත්වන්නේ ඔබගේ නිබන්ධනයේ සඳහන් කරලා ඇති ඉටිබෝලය කියන නිර්මාණය. ඉටිබෝලය කියන නිර්මාණය ඒක කෙටි කතාවක්, ප්‍රසිද්ධ කෙටි කතාවක්. ඔබටත් ආරාධනා කරන්න පුළුවන් නම් ඉටිබෝලය කියන කෙටි කතාව කියවලා රස විඳින්න විභාගය අවසන් වුණායින් පස්සේ.
විශේෂයෙන්ම මොහුගේ ජීවිතයේ යම්කිසි අඳුරු පැතිකඩවල ගොඩක් තිබ්බා. ඒ වුණත් ඔහු සාහිත්‍යකරණයේදී ඒ පිළිබඳව තරම් සැලකිල්ල දැක්වේ නැහැ. මොකද ඔහුගේ ජීවිතය ගත්තාම කුඩා කාලේ පියාගේ සෙනෙහසයි වීම නේද? එතකොට අවුරුදු 13ක් වෙනකම් අම්මගෙන් අධ්‍යාපනය ලැබීමට සිදුවීම නේද? අධ්‍යාපන ක්‍රමයක් නැතුව නෙමෙයිනේ. ඒ කාලේ නමුත් ඒව කරන්න සිදුවීම. ඒ වගේම විවිධ රැකියාවලට යන්න සිදුවීම මේවත් එක්ක ඔහුගේ ජීවිතයේ යම්කිසි පන්නරයක් ලබා ගන්නවා. සාහිත්‍යකරණයත් හැබැයි යම් මට්ටමකින් නිරත වෙනවා. නිරත වෙලා තමයි ඉදිබෝලිය කියන නිර්මාණයේ කෙටි කතාව ඒක තාම ජනප්‍රිය කෙටි කතාවක් ප්‍රසිද්ධිපත් කරන්නේ නැත්නම් ඒ ප්‍රකාශයටපත් කරන්නේ. එතකොට ඉන් අනතුරු අපි ගැටියම ගත්තොත් එහෙනම් මොහුගේ සාහිත්‍යකරණ කාල සීමාව අවුරුදු 10කට සීමා වෙලා තිබුණා. අවුරුදු 10ක් විතර වගේ තා කෙටි කාලයේ ඔහු සාහිත්‍යකරණයේ යෙදලා තියෙන්නේ. ඒ යෙදුණු කාල සීමාව තුළ ඔහු විශාල නිර්මාණ ප්‍රමාණයකට දායාද කරලා තියෙනවා. මේ අර ඔහු සාහිත්‍යකරණයේ යෙදෙන අතරතුර ඔහුගේ මව මිය යන අමුතු ස්වභාවය නැත්නම් මානසික ස්වභාවය මානසික ව්‍යාපෘතාවයකට මිය යනවා. ඊට පස්සේ ඉතින් මොහොපසන් කියන කෙනා නැත්නම් මේ සඳහන් වූ කෙනා ඉතින් මේ නිර්මාණකරුවා ප්‍රධාන වශයෙන්ම ප්‍රංශයේ අபிසාරිකාවන් ඇසුරු කිරීමට සහ ඉහළ පෙළේ කාන්තාවන් ඇසුරු කිරීම යම්කිසි හුරුවක් නැත්නම් කැමැත්තක් දක්වමින් මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වමින් කටයුතු කරනවා. එකක් පොඩක් අවබෝධ කරගන්න. ඒක හේතුව තමයි ඒ කාරණාව මෙතන ගන්න හේතුව තමයි ඔහුගේ බොහෝ නිර්මාණවල ඉටිපෝලය ව්‍යාක්‍රියා ඔය වගේ ගොඩක් නිර්මාණ තියෙන නිර්මාණවල ඔහුගේ ඒ චරිත බොහෝ චරිත අර උසස් පාන්තික කුලවල කාන්තාවන්ගේ චරිත තමයි නිර්මාණ දායක කරගෙන තියෙන්නේ. ඊළඟට සමහර නිර්මාණවල බොහෝ නිර්මාණවල මේ අபிසාරිකාවන් අපි කියනවා කවුද අபிසාරිකාවන් කියලා කියන්නේ මේ අපේ ලෝකේ පැරණි මූර්තියේ එහෙම නැත්නම් අපි කියනවා මේ මොකක්ද ඒකට කියනවා මේ ගණිකාවන් කියලා අපි සාමාන්‍යයෙන් හරි ගණිකාවන් අபிසාරිකාවන් ඒතර අපි ලෝකේ පැරණිම වෘත්තිය තමයි ඒක කියලා අපි දන්නවා සාමාන්‍යයෙන් නේද අතීතේම ගත්තොත් එහෙම නේද අම්මපාලි වගේ ඔයගොල්ලෝ අහලාදී අபிසාරිකාවන් කියන ඔයගොල්ලෝ අහලා තියෙනවා එතකොට ඒක පොඩ්ඩක් මතක තබා ගන්න ඕනේ ඒවත් එක්ක ගත්තාම අபிසාරිකාවන් කියලා කියන පැරණිම වෘත්තියක් ඒ වෘත්තියේ යෙදුණු අපි රටවල් අපේ සදාචාරාත්මක සභාවක් තියෙන රටවල් නැති වුණාට විදේශ රටවල් වල දැනටත් මේක වෘත්තීය මට්ටමින් යෙදෙන ඉඳ සමහර රටවල් තියෙන දැන් ඔය ගත්තාම සිස්ටර්ලාන්තේ වගේ රටවල් නේද ඔය සමහර ඒ සංචාරක සිස්ටම් වල වැඩි උනන්දුවක් දක්වන රටවල් මේක තවමත් තියෙන සභාවක් තියෙනවා අපේ රටේ තියෙන එක නීත්‍යානුකූල නැහැ. එතකොට දැන් මේ අභිසාරිකාවන් ඇසුරු කිරීම නිසාම එම චරිත තමගේ නිර්මාණවලට යම් මට්ටමකින් දායාද කරගෙන නැත්නම් දායක කරගෙන තියෙන ඒ චරිත පිළිබඳව තමගේ නිර්මාණය තුළින් විවරණය වෙනවා. ඒ වගේම අපි මේ කතා කරන දේවන්ති මාලිකගේ නිර්මාණය ගත්තත් ඔබට තේරෙනවා මේ නිර්මාණය සාකච්ඡා කරන්නේ ඉහළ පාන්තික කාන්තාවකගේ මනෝභාවයක් තමයි නිර්මාණය පුරාවටම දිස්වන්නේ. ඉහළ පාන්තික පවුලක කාන්තාවගේ මනෝභාවයක්. ඒ මනෝභාවය පෙන්වු කරනව භාවිතා කරන්නේ දුප්පත් පවුලක චරිතයක් අරගෙන. ඒකට ඒක අපිට පේනවා මේ නිර්මාණයත් එහෙනම් අන්න ඔහුගේ අර ප්‍රායෝගික ජීවිතයේ ලැබුව අර අபிසාරිකාවන් ඇසුරු කිරීම සහ ඉහළ පාන්තික කාන්තාවන් ඇසුරු කිරීම කියන தত্ত্বය මේ නිර්මාණවල ඔහුගේ නිර්මාණවල බොහෝ අවස්ථාවල දක්නට ලැබෙනවා. ඒ වගේම ගත්තහම මේකත් එක්කම මේ தත්ත්වයත් එක්කම මෙවැනි කාන්තාවන් ඇසුරු කිරීම නිසා මොහුට යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වෙනවා. උපදංශන කියන සමාජ රෝගයක්. ඒ සමාජ රෝගයෙන් පස්සේ වසර එකමාරක් විතර වගේ කාලයක් රෝහල්ගත වෙලා ඉඳලා වසර එකමාරක් විතර කාලයක් රෝහල්ගත වෙලා අංශ භාගය හැදිලා රෝහල්ගත වෙලා ඉඳලා මේ යනවා. ඒතර මොහොපසන් නිර්මාණවල මේ මම කලින් කිව්වා ගණිකාවන් සහ ගණිකා නිවාස පිළිබඳව ඒ වගේම ඉහළ පෙළෙන්ති කාන්තාවන්ගේ චරිත ස්වභාවය පිළිබඳව බොහෝ විට එකතු කරලා තියෙනවා. නැත්නම් අඩංගු වෙනකට හේතුව තමයි මතක තබා ගන්න මොහොපසන් ඒ චරිත පිළිබඳ පෞද්ගලිකවම උට අත්දැකීමක් තිබෙනවා අபிසාරිකාවන් සහ ඉහළ පෙළෙන්ති කාන්තාවන් පිළිබඳව. සා මොහොපසන් පිළිබඳ ඔච්චර පොඩක් මතක තබා ගන්න නැවත මතක් කරනවා නම් පරිවර්තන සාහිත්‍ය ගැන කතා කරා මුල් කතුරේ ගැන කතා කරා මුල් කතුරේ ගත්තොත් දැන් ගිනි මොහොපසන් ඒ ගිනි මොහොපසන් කුඩා කාලේම අම්මයි තාත්තයි වෙන්වීම නිසා උට මවගේ පියාගේ සිනස හිමි වෙනවා. යාහි මේවත් එක්ක මවගේ අර්ථය අවුරුදු 13ක් වෙනවා ඉගෙන ගන්නවා. ඊළඟට අවුරුදු 20 දී මොහොපසන් රාජ්‍ය හමුදාවට බැඳෙනවා. ඊට පස්සේ කෙටි කාලෙකින් අයින් ඉවරලා රාජ්‍ය ලිපිකරු තනතුර බැඳෙනවා. මෙන්න මේ ලිපිකරු තනතුර යෙදෙන අවස්ථාව ඒ කාල අතරතුර තමයි ඔහු පුවත්පත් වලට ලිපි ලියන්න පටන් ගන්න. එහි සංවර්ධනීය නැත්නම් එහි
ඉතාම හොඳ අවස්ථාවක් නේ තමයි ඔහු ඉටිබෝලිය කියලා කෙටි කතාව රචනා කරන ඉටිබෝලිය කියන කෙටි කතාව මතක තබා ගන්න වෙලාව තුනම ඔයගොල්ලෝ ඉටිබෝලිය කෙටි කතාව සාරාංශයක් කියන්නම්. ඉටිබෝලිය කියන කෙටි කතාව ගත්තාම ඉටිබෝලිය කෙටි කතාව ලෝකේ ජනප්‍රිය කෙටි කතාවක් බවට පත් වෙන. ඒකට සඳහා විශේෂයෙන්ම ඔහුගේ දායකත්වය තාම වැදගත් වෙනවා. ඔහුගේ අර හැකියාව ඒ තුලින් නිර්මාණය. විශේෂයෙන්ම ඊට පස්සේ මවත් මේ යනවා විශේෂයෙන්ම උමුතුෙන් මේ යනවා. උමුතු කියන මානසික ස්වභාවයක්. ඒකට මේ මානසික ව්‍යාපෘතාවයකින් මේ යනවා. මේ ගිය පස්සේ ඔහු තනියමත් එක්ක ඔහු විශේෂයෙන්ම අபிසාරිකාවන් ඇසුරු කිරීම සහ ඉහළ පාන්තික සමාජයේ කාන්තාවන් ඇසුරු කිරීම ගණිකා නිවාස වලට යන්න පටන් ගත්තා. මේ වගේ කාරණාත් එක්ක ඔහු සමාජ රෝගයකට ලක් වෙන උපදාශික සමාජ රෝගයකට ලක් වෙනවා. ලක් වෙලා වුණ දෙකමාරක් අංශභාග රෝගයෙන් රෝහගතල ඉඳලා රෝහලෙදී යන්න සිද්ධ වෙනවා. එතකොට මේ මම කලින් කිව්වා මේ ඔහුගේ නිර්මාණ බොහෝ වලට ගණිකාවන් සහ ගණිකා නිවාස පිළිබඳව සහ ඉහළ පාන්තික සමාජ කාන්තාවන්ගේ තතු විවරණයක් ඔහුගේ නිර්මාණ තුළ දක්වන්න ලැබෙන. ඒක හේතුව තමයි ඔහුගේ පෞද්ගලික ජීවිතවල අද අත්දැකීම් සේ නිර්මාණයට පාදක කරගෙන තිබීම. අපි දන්නවා නිර්මාණයකට අත්දැකීමක් එකතු කරගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඉතින් පෞද්ගලික අත්දැකීම් වලට පෞද්ගලික අත්දැකීම් තේමාවන් වලට කරගෙන නිර්මාණ කරන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා අන් අයගේ අත්දැකීමක් අහලා කියලා ඒක අහගෙන ඉවරලා ඒක තමයි නිර්මාණයට වඩපත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඕනම පුවත්පත් සංග්‍රහ නැත්නම් වෙනත් සංවේදන මාධ්‍ය වලින් ලැබෙන තොරතුරු නැත්නම් කාරණාත් එක්ක එකතු වෙලා ඕනනම් අපිට පුළුවන් නිර්මාණයක් කරන්න. ඒතර මේ ප්‍රධාන වශයෙන් දැන් නිර්මම සංනිර්මාණ වලට පාදක වෙලා තියෙන්නේ අපිට පේනවා. එහෙනම් මොකද්ද? ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ලද අත්දැකීම් සම්භාරය. මට විනාඩියක් දෙන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ මැෂින් එක පොඩ්ඩක් බලන්න. හරි පසුබිම් පිළිබඳ ඔබට අදහසක් මම හිතන්නේ දැන් එකතු වෙන්නට ඇති. පසුබිම් පිළිබඳ අදහසක් ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්නත් පුළුවන්. මේ අතරේ මම කතා කරන විතරක් කියලා හරියන්නේ නැහැ මේකෙදි. මම අර ඉක්මනට යන්න නිසා පොඩි කාරණා කතා කරේ. එතකොට මේ අපි ගත්තොත් එහෙම පරිවර්තකය ගැනත් අපිට අදහසක් එකතු වෙනවා. දැන් අපි පරිවර්තන සාහිත්‍යවල අපි සිත අවබෝධයක් ලබා ගත්ත මූලික ඡේදයෙන් සාකච්ඡා කරන මුල් මාතෘකාවෙන් කතා කරගත්ත දේවල් ඊට පස්සේ පරිවර්තනයේ මුල් කතෝරය පිළිබඳව අපි අදහසක් එකතු කරගත්තා. දැන් අපි බලමු පරිවර්තකය ගැන කැමති අදහසක් අපේ දැනුමට එකතු කරගන්න. ඒකෙත් අර ස්ථානත් තියෙන ඕගොල්ලන්ට ලියන්න. කිරින්ගොඩ ගමේ කරුණාතිලක නැත්නම් කේජී කරුණාතිලක මහතා කියන නම එතන ඉන්නේ තියෙන අමුතුම දෙයක් නැහැ. දැන් 50 දශකයේදී පමණ ඔය දින වින සිරිවෙන පුවත්පත්වල කතුරුමල්ලේ සේවය කරලා තියෙනවා. ඒකට විශේෂම ගාල අක්මී වල ඒ වගේම නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලවන්න විදුහලෙන් අධ්‍යාපනය ලබලා තියෙන බව සඳහන් වෙනවා. ඊට පස්සේ ඒ ජෝන් ශාන්ත ජෝන් විදුහලෙන් ගුරුවරයෙක් බවටපත් වෙනවා. ඊළඟ 1960 දී ජීව මායාව කියන කතාවක් රචනා කරන නවකතාව කියලා එන්න ඕන කෙනෙක් ඉස්සතනේ මේ ඉදන වැරදි ඉදන තියෙන එක නවකතාව කියලා එන්න ඕන රචනා කරනවා. ඊළඟට මොහුගේ මුල් පරිවර්තන සාහිත්‍ය ග්‍රන්ථ තමයි මේ ග්‍රන්ථය තමයි මේ බිම්ගේ සිරකරුවා. මම කියලා දෙනවා. ඔයගොල්ලෝ කියවන බිම්ගේ සිරකරුවා කියන නිර්මාණය. බිම්ගේ සිරකරුවා කියන එක ලියෝ ටෝල්ස්ටෝයි රචනා කළ තියෙන මුල් කෘතිය. ඒතකොට ඔහුගේ නිර්මාණයක් විතර තමයි මේ බිම්ගේ සිරකරුවා කියන සිංහලට පරිවර්තනය කරන්නේ ඒජි කරුණාතිලක මහතා. ඒ වගේම මේ රුසියානු කෙටි කතා 50ක් විතර ඔහු සිංහලට පරිවර්තනය කර බව සඳහන් වෙනවා. ඒ වගේම වසර 28ක් විතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ 2000 ජනවාරි මාසෙදී මේ සමුගත බවත් සඳහන් වෙනවා. දැන් අපි යන්නට අවශ්‍යයි අපේ පාඩමට. මේ පාඩම කියලා කියන්නේ අපි දන්නවා මේ පාඩමේ යම් යම් චරිත ටිකක් තියෙනවා අපි හඳුනා ගැනීමේ උවමනාවක් අපිට මේකේ තියෙනවා. චරිත ඔබ කියව ගන්නදී පාඩම නමුත් මම මේ ඔබගේ අවධානය නැවතත් ඒකෙදී යොමු කරනවා පාඩමේ ප්‍රශ්න ටිකට එන්න කලින් පොඩි අදහසක් අපි එකතු ගන්නටම
අවශ්‍ය නිසා. අපි දන්නවා පාඩම තුල අපිට හමු වෙන ප්‍රධාන චරිත 3යි. ප්‍රධාන චරිත 3යි. ප්‍රධාන චරිත 3ක් අපිට හමු වෙනවා. ප්‍රධාන චරිත 3ට නම් විවිධ ආකාරයෙන් අපිට නම් මතක තබා ගැනීම හැකියාව තියෙනවා. විවිධ ආකාරයෙන් ඔහුගේ නම් තියෙන නම් සඳහන් වෙලා ඒවා පිළිබඳව අපිට අදහසක් තියෙන්නට ඕන. විශේෂයෙන්ම මේ කෙටි කතාවේ මේ කෙටි කතාවට අපි අර කලින් කතා කරන කෙටි කතාවේ යම් යම් කාරණා ටික මෙතෙන්ට ආදේශ කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ආදේශ කරගැනීමේ හැකියාව තියෙන්න. විශේෂයෙන්ම අත්දැකීම් ඊළඟට ගත්තහම ඔයාලට මතක් වෙන ඉතින් අපි සාකච්ඡා කරන යම් යම් කාරණා ටිකක් ඇති. කෙටි කතාවක ලක්ෂණ ඔයගොල්ලෝ අච්චුපතත් කිට්ටුවට ගන්න ඒකේ සමහර වචන තියෙන සමහර වෙලාවට මේ අහන්න පුළුවන් ඒවා. හරි ඒවත් පොඩ්ඩක් ඒ ගැන ප්‍රිය දසක් තියෙන්නට ඕන. හරි. මම විශ්වාස කරනවා දැන් පරිවර්තන සාහිත්‍යයේ යම් කිසි අදහසක් ඔබට තියෙනවා මේ විශේෂයෙන්ම පරිවර්තන සාහිත්‍ය කියන්නේ මොකක්ද? මේක කතා කරන මූල කතුරයා සහ පරිවර්තකයක් ගැන අදහසක් ඔබට ඇති. ඒතර මේ කෙටි කතාව ගත්තහම ඔබට පේනවා කෙටි කතාව තුළ සාකච්ඡා කරන්නේ මෙන්න මේ මැටිල්ඩා කියන චරිතය ලොයිස් මහත්තයාගේ චරිතය සහ අනිත් චරිතය කවුද? ලොයිස් මහත්තයාගේ චරිතය සහ අර කවුද? Forestier. මේ චරිත පිළිබඳව වෙනම අපි පොදු කෝණයක් නැත්නම් පොදු දෘෂ්ටියක් අපි හදා ගන්න ඕනේ මේ චරිත පිළිබඳව විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඔබ දන්නවා මේ මැටිල්ඩා කියන චරිතය ගත්තාම අපිට එයාට පොඩි අපි ගාම අපි යාගේ සම්බන්ධයෙන් අපි පාඩම් තුල යම්කිසි අදහසක් ඉදිරි කරනවා. එයා පිළිබඳව පොඩි මේකට කියනවා මේ පොඩි මාක් එකක්. එයා කියන්නේ මෙන්න මේ වගේ චරිතයක් කියලා. කියන්නේ මෙන්න මේ වගේ චරිතයක් නමුත් මෙහෙම වුණා කියලා. අපිට අදහසක් තියෙන විශේෂයෙන්ම දුප්පත් පවුලක ඉපදිලා තම උරුමවල ඉපදිලා නමුත් අර ඉහළපාන්තික සමාජයේ ඒ සුඛ විහරණය ලබා ගන්න හැකිව කටයුතු කරන ඉහළපාන්තික සමාජ මනෝභාවයකින් කටයුතු කළ යුතුයි සිතන කාන්තාවකගේ චරිතයක් තමයි අපි දන්නවා මැටිල්ඩා කියලා කියන්නේ. ඒකෝස් ලොයිසල් මහත්මයා ගත්තහම ඊටාම යථාර්ථවාදී හොඳ සැමියෙක් කියන මට්ටමින් අපිට කතා කරන්න පුළුවන් චරිතයක්. ඒ කියන්නේ යාට ලේබල් එකක් ගන්න පුළුවන්. ඊපස්සේ ෆොරස්ටියර් මහත්මයා ගත්තන් පස්සේ එයා ඊටත් වඩා වෙනස් චරිතයක්. මොකද අපි කියන්නේ එයා ඉහළපාන්ති නියෝජනය කරන තරම් ලොකුවට යමක් ගැන සැලකිලි දක්වන කාන්තාවන්නේ සම ඉහළපාන්ති සමහර අය ඉන්නේ ටිකක්
සැබ පරිස භාගයෙන් කටයුතු කරන පාඩමේ බැලුවම පස්සේ අපිට ඒක අවබෝධ වෙනවා. එතකොට මම ඔයගොල්ලෝ කතාව කියවගෙන නැති නිසාම ඇති කියලා විශ්වාස කරන නිසාම මම කැමති මේකේ ප්‍රශ්න ටිකකට යන්න. ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ප්‍රශ්න ටික සාකච්ඡා කරන අතරතුර ඔයගොල්ලෝට මතක් වේවි මේකේ යම් යම් චරිතවල ස්වභාවයන් පාඩම් තුල අන්තර්ගතය යම් යම් ප්‍රමාණයන් අපි සාකච්ඡා කරගමු. නිබන්ධනය ඔයගොල්ලෝ ගාව නිබන්ධනය ඇති නිබන්ධනය ගන්න. නිබන්ධනය අරගෙන බලන්න. ඒකේ ගැටලු කීපයක් තියෙන. ගැටලු ටිකට මම ආසන්න උත්තරයක් එකතු කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ ආසන්නතර උත්තරය අරගෙන ඉවරලා මේකේ පිළිතුර හදා ගන්නට ඕන. එතකොට උද්දෘත ටික තියෙනවා. දැන් ඔබට තියෙන්නේ මේ උද්දෘත ටිකට ගැලපෙන්න ඔබගේ අදහස් හදා ගන්න සමහර වෙලෙම තියෙනවා. සමහර ඒවා උද්දෘත පොඩක් ප්‍රමාණයකින් දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ජීවිත මාලයෙන් මාලය නැතිවීමට පෙර සීනෝගේ ජීවිත මැට්ටලා පොස බැලුවකට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්නෙට පිළිතුර මේක එකතු කරලා තියෙනවා. ප්‍රශ්නෙට පිළිතුර මේක එකතු කරලා තියෙනවා. ඔබ පිළිතුරු ලියන්නට ඕන. ඔබට පේනවා මේ අර දැන් මේ ප්‍රශ්නේ කියන්නේ මේ දේමතිමාල නැති වෙන පෙර සීල ලෝක ජීවතු මැටිලා පසු සබෑ ලෝකෙ වෙනවා කියන්නේ. ඔබ දන්නවා මුලින් අර මැටිලා මුලින් ඉන්නේ තාම මේ ඉහළ කාන්තික මානසික මට්ටමකින් ඉන්නේ. කරන්න බෑ නමුත් එහෙම තමයි හිතන් ඉන්නේ. කතාව කිව්වම පේනවා. දැන් මේකේ ඔය ඉස්සෙල්ලා පළවෙනි කේතින් හැඳින්වීම පොඩ්ඩක් ඒක ලියාගෙන ඉස්සෙල්ලා මම කියන්නේ හැඳින්වීම ලියාගෙන හැඳින්වීම පොඩ්ඩක් බලන්න. හරි හැඳින්වීම පොඩ්ඩක් ලියා ගන්න. හැඳින්වීම ලියා ගන්න තියෙනවා එහෙම. ප්‍රංශ ජාතික පළවෙනි ප්‍රශ්නෙට හැඳින්වීම ලියාගන්නේ. අනිත් ඒකේ උත්තර ටික තියෙන නිසා හරිද? ප්‍රංශ ජාතික කීද මෝපසාන් මහතා විසින් රචිත ප්‍රංශ ජාතික ගීත මෝපසාන් මහතා විසින් රචිත විශිෂ්ට කෙටි කතාවක් ලෙස සැලකෙන මෝපසාන් මහතා විසින් රචිත විශිෂ්ට කෙටි කතාවක් ලෙස සැලකෙන විශිෂ්ට කෙටි කතාවක් ලෙස සැලකෙන පෙල්ලිකම ඇතුලේ දියමන්ති මාලය නම් කෙටි කතාව සිංහලට පරිවර්තනය කරන ලද්දේ
සිංහලට පරිවර්තනය කරලා දෙයි. කේ.ජී. කරුණාතිලක මහතා විසිනි. දියමන්ති මාලය නැතිවීමට පෙර සහ 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 පසු ලෙස දියමන්ති මාලය නැතිවීමට පෙර සහ පසු ලෙස දියමන්ති මාලය නැතිවීමට පෙර සහ පසු ලෙස චරිතත් ස්වභාවයන් දෙකක් චරිත ස්වභාවයන් දෙකක් චරිත ස්වභාවයන් දෙකක් මැටිල්ඩාගේ චරිතය ඔස්සේ චරිත ස්වභාවයන් දෙකක් මැටිල්ඩාගේ චරිතය ඔස්සේ මැටිල්ඩාගේ චරිතය ඔස්සේ මැටිල්ඩාගේ චරිතය ඔස්සේ ඉදිරිපත් කරන්නට කතුවරයා උත්සුක වේ උත්සාහ කරයි. එතකොට දැන් ඔන්න ඔච්චරයි මම උතන හැඳින්වීමක් දෙන්න. ඔබට තව ඕන හැඳින්වීමක් යම් කාරණා එකතු කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නැහැ. ඔබට මේ සඳහා උදාහරණ අවස්ථා 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔබ මෙතනින් පාඩම් කරගත්ත යුතුන්නේ දෙකයි. ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕන තව වැඩක් තියෙනවා මේ නිබන්ධනේ අරගෙන. මේ නිබන්ධනයේ තියෙනවා ප්‍රශ්න 4ෙම යෙදෙන උද්දෘත. බලන්න එහෙම තියෙනවා. ප්‍රශ්න 4ෙම යෙදෙන උද්දෘත තියෙනවා. අන්නේ උද්දෘත තමයි පාඩම් කරන්න ඕනේ. නැත්තම් මේක එකින් එක උද්දෘත පාඩම් කරන එක ප්‍රායෝගික නෑ. ඒස ඔබ කළ යුතු වන්නේ මේ ප්‍රශ්න 4 හඳුනා ගන්න. එකකින් කතා කරන්නේ මැටිල්ඩාගේ චරිතයේ අංශත් මූලික ස්වභාවය සහ පසු ස්වභාවය. පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනවා ලොයිසල් මහත්මයාගේ චරිතය පිළිබඳව. දෙවෙනි ප්‍රශ්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනවා අත්දැකීම් පිළිබඳව. අත්දැකීම කෙටි කතා අත්දැකීම් ප්‍රකාශ අවස්ථා සිද්ධි නිරූපණය කියන එක. ඒතර මැටිල්ඩාගේ චරිතය, ලොයිසල් මහත්මයාගේ චරිතය සහ අවස්ථා නිරූපණය තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. හතරේ චරිත සජීව සමස්ත චරිත පිළිබඳ සජීව නිරූපණය කරලා ඉදිරියට කතා කරනවා. ඊළඟට ප්‍රශ්න හතරේ විදිහට සාකච්ඡා කරනවා. ඒතර ඔය එකින් එක අපි අවබෝධය කරගෙන මේ ප්‍රශ්න හතරට වෙන්න පුළුවන්. මේ පාඩම විතරක් නෙවෙයි මම කියන්නේ. අපිට වැසිකිලියක් කියන පාඩම ගත්තත් මේ ගද්‍ය පාඩම ගත්තත් ඊට පස්සේ 9 වෙනි ගද්‍ය පාඩම ගත්තත් 9 වෙනි ගද්‍ය පාඩම මම නිබන්ධන ලැබුණේ නැහැ. 8 වෙනි ගද්‍ය පාඩම ගත්තත් 7 වෙනි ගද්‍ය පාඩම ගද්‍යපත් චම්පු මිශ්‍ර පාඩම ගත්තත් 4 වෙනි එක ගත්තා. පළවෙනි එක ගත්තා. ඔබ ගද්‍ය පාඩම් ටික ගත්තාම ගද්‍ය පාඩම් වල දෙබස් නැත්තම් උද්දෘත අවශ්‍යයි නේ විභාගෙදී විචාර ලියන්න. ඔබට අනිවාර්යයෙන්ම විචාරයක් ගද්‍ය වලින් ලියන්නම් වෙනවා. සාමාන්‍ය පේපර් ආකෘතියද එහෙම නොවන අවස්ථා නැතුව නෙවෙයි තිබුණා පද්යෙන් විතර ලියන්න පුළුවන් වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි මතක තබා ගන්න ඕන ඔබට ගද්දෙන් ලියන්න වුණොත් අනිවාර්යයෙන් ලියන්න වෙන අවස්ථා තියෙනවා. 3 4 ප්‍රශ්න ගද්දෙන් දීලා පහ තුන්වෙනි ප්‍රශ්න එක දෙක පළවෙනි ප්‍රශ්න දෙන්න බෑ තෝරා ගන්න දෙකෙන් ඒ ගද්දෙන් දීලා පහ හතරවෙනි ප්‍රශ්න පද්යෙන් දෙන්න පුළුවන්. ප්‍රශ්න දෙක තෝරා ගන්න. ඒක ඔබට අනිවාර්යයෙන්ම ගද්දෙන් පද්යෙන් කල් ලියන්න වෙනවනේ. අපේ ළමයිට පද්යෙන් ලියන එක ඇත්තට ගැටලුවක් නෙවෙයි. මොකද අපේ ආයත ඔයගොල්ලොන්ට හොඳට පාඩම් පද්‍ය යම් ප්‍රමාණාත්මක මට්ටමකින් පාඩම්. තියෙන ගැටලුව අපි එන ගද්‍ය වලට අපි අවධානය යොමු කරන්නේ කොහොමද? අන්න මම ඔයගොල්ලන්ට මතක් කරනවා මෙන්න මේ වැඩේ කරන්න ඕන ඔයගොල්ලෝ
ගද්‍ය පාඩම් ටික වෙනම ගන්න. නිබන්ධන ටික. දීපු ඒවා අරගෙන බලන්න ගද්‍ය පාඩම් වල ප්‍රශ්න ටික ගත්තාම හැම ප්‍රශ්නෙටම භාවිතා කරන්න පුළුවන් උද්දෘත තියෙන කියලා. නැත්නම් එහෙම උද්දෘතයක් හදා ගන්න හරි ඕන. ප්‍රශ්න හතරක් තියෙනවා හතරවෙනි දින උද්දෘතියක් තියෙනවා ඒ උද්දෘතේ පාඩම් කරගන්න. හතරට වෙදින නැතුව තුනකට දෙනවා නම් ඒ කියන්නේ වැඩිපුර යෙදෙන උද්දෘත පාඩම් කරගත්තාම අපිට පුළුවන් මොකක් කරන්නද? අන්න අර හැම ප්‍රශ්නෙටම වෙන උද්දෘත පාඩම් කරනවට වඩා මොකද උද්දෘත වටිනවා. උදාහරණ දෙකක් දක්වන්න කියලා ප්‍රශ්නයක් දුන්නාම අපි දැන් තුන්වෙනි ප්‍රශ්නේ උදාහරණ දෙක බැගින් එවැනි කොටස් දෙකක් විතර උදාහරණ හතරක්නේ. ඒ හතරට ලකුණු හතරක්. ඒ හතරට ලකුණු හතරක්. ඒ උද්දෘත හතරක් ලියුවාම ලකුණු හතරක් ලැබෙනවා 15. අර 5 6 7 ප්‍රශ්න තුන එකක් තෝරලා ලියනකොට ඒ ප්‍රශ්න වලට කියන්නේ උද්දෘත 3යි ඉල්ලන්නේ. ඒ කියන්නේ උදාහරණ 3යි ඉල්ලන්නේ. උදාහරණ 3ක් දක්වන්න කොහොම උද්දෘත 3ක් දැක්වුවොත් උද්දෘත ලියන එක ඒ උද්දෘත 3ම සඳහා ලැබෙන ලකුණු 3යි. ඉතින් හතම ගන්න විචාර කරන්නට ඕන ලියන්නට ඕන ඒ ආශ්‍රය. ඒ නිසා මතක තබා ගන්න උද්දෘත අවශ්‍යයි හොඳ ලකුණකට යන්න විචාරවල. ඒ සඳහා ඔන්න අනුගමනය කරන භාවිතා කරන මොකක්ද ක්‍රමය? ගද්‍ය පාඩම් වල ඔයගොල්ලෝ පද්‍ය පාඩම් ගැන මම විශ්වාස කරනවා කිසිම ගැටලුවක් නැහැ. හැම පද්‍ය පාඩමකම අවශ්‍ය ප්‍රමාණයට පාඩම් වුණා. උගල ගැටලුව තියෙන්නේ ගද්‍ය වල. මොකද මම පාඩම් කරන අවස්ථාවක් ආවිනේ මම කිව්වා සෙප්තැම්බර් ඉවසි පාඩම් කරනවා. පාඩම් කීපයක් අරගෙන ඉන්නවා ගද්‍ය. පාඩම් කිරීමේ ගැටලුවක් ආවම පාඩම් කරන අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න. මොකක්ද ඔයගොල්ලෝ කරන්න පුළුවන්? ඔයගොල්ලෝ ඔගොල්ලෝගේ නිබන්ධන මන්දුරු නිබන්ධන උනත් කමක් නෑ. ඒවත් උදාහරණ දක්වලා තියෙනවා. මන්දුරු නිබන්ධන නැත්නම් ඔගොල්ලෝ රාජ්‍යපති දිහා බලලා හරි ගන්න. ඔගොල්ලෝ නම් මේ උදාහරණ දාගන්න. තියෙන ප්‍රශ්න හතරද තියෙන්නේ පහද තියෙන අදාළ පාඩමේ ඔගොල්ලෝ විචාර කරන්න දීලා තියෙන ප්‍රශ්න වලට පොදු උත්තර ප්‍රශ්න පහට වෙන උත්තරයක් තියෙනවා ඒක ඉස්සෙල්ලා පාඩම් කරගන්න. ප්‍රශ්න හතරකට වෙන උත්තරයක් තියෙනවා ඒක ඊළඟට පාඩම් කරගන්න. ඒක නිසා මතක තබා ගන්න ප්‍රශ්නෙන් ප්‍රශ්නට වෙන උත්තර පාඩම් කරන්න යන්න එපා. සමස්ත ප්‍රශ්න වල මාතෘකාට ලියාගත්තාම නොලියව කමක් නෑ. ඔයගොල්ලෝ තේරෙනවා හැම ප්‍රශ්නටම ආපු උත්තරයක් තියෙනවා. අන්න ඒ උත්තරෙට පළවෙනි තැන දෙන්න. ප්‍රශ්න පහක් තියෙන එක ප්‍රශ්න හතරකට ආපු උත්තරයක් තියෙනවා ඊළඟට ඒකට තැන දෙන්න. අන්න එහෙම උද්දෘත පාඩම් කරන්න. මොකද උද්දෘත දැන් ඔබට එහෙම බැලුවම අපිට ප්‍රශ්න හතරක් තියෙනවා කියලා. ප්‍රශ්න හතරේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ මේ හතරෙම සමාන උද්දෘතයක් තියෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. එහෙනම් අපිට තව කොච්චරද තියෙන්නේ? අපි බලමු මේකේ තියෙන දෙවෙනි උද්දෘතය. දෙවෙනි උද්දෘතේ තව හිත තියෙනවා. එහෙම බැලුවම අපිට උන බලන්න ප්‍රශ්න දෙකකට විතර අපිට යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. සාවනාපුව කියනවා සාහිත්‍ය වලට උද්දෘත පාඩම් කරද්දී ප්‍රශ්නෙන් ප්‍රශ්නට උද්දෘත හොයාගෙන යන්න එපා. මම ඔයගොල්ලන්ට දීලා තියෙන උද්දෘත අවශ්‍ය වෙන්න පුළුවන් දේවල් දීලා තියෙනවා. ආසන්නත උද්දෘතේ මම දීලා තියෙනවා කියනවා. උදාහරණ දීලා තියෙනවා. ඔබට තියෙන උදාහරණ විස්තර කරලා විචාර කරන්න. මේ උද්දෘතය භාවිතා කරලා ඔයගොල්ලෝ කරන්න මොකක්ද? මේ උද්දෘතය භාවිතා කරලා ප්‍රශ්න හැම එකටම පොදු උද්දෘත හොයන්න ඕනේ. පොදු උද්දෘත හොයලා තමයි පාඩම් කරනවා. අවම වශයෙන් එක ප්‍රශ්නෙට උද්දෘත දෙකක්වත් පුළුවන් වෙනට අවම උද්දෘත දෙකක්වත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලන්ට හිතේ අපි දැක්කා බහුගේ විභාග දෙකකට විතර මේ පද්දින් විතර ලියන අවස්ථා ආවා. මම විශ්වාස කරන්නේ හැමදාම එහෙමයි කියලා. මේ එහෙමයි කියලා හිතලා පාඩම් නොකර ඉඳලා හරියන්නේ නැහැ. මේ කාලේ ප්‍රයෝජනට උද්දෘත දෙහිත් පාඩම් කරගත්තා නම් කවි පාඩම් කරන්න මහන්සිනවා වගේම බලන්න කොයිතරම් ජයග්‍රහණයක් ඔයගොල්ලෝ මේ වෙනකොට ලබලා තියෙනවද? උද්දෘත පාඩම් කළා ඉවරයි පද්‍ය වල. අපි දැන් ගද්‍ය කීපයක උද්දෘත ටිකක් පාඩම් කරගන්නේ. මේක ලේසි ක්‍රමයක් මම කිව්වා. මේක පද්‍ය වලටත් මේ විදිහට අනුගමනය කරන්න පුළුවන්. මම කියන පද්‍ය පාඩම් සමග වැඩි අවධානයක් දෙන්නේ නැහැ. ගද්‍ය වලදී උද්දෘත කරන්න ඕන. අන්න අර මම කිව්ව විදිහට වැඩිමනක් ප්‍රශ්න වලට උද්දෘත විදිහට දාන්න පුළුවන්. උද්දෘත ටිකක් තමයි පාඩම් කරගන්න. ප්‍රශ්න උද්දෘත හොයාගෙන යන්නේ. නැතිව ඒ සඳහා මා ලබා දෙන නිබන්ධනයේ උද්දෘත තියෙනවා. ප්‍රශ්නෙන් ප්‍රශ්නේ උද්දෘත ආශ්‍රය මොකද පුළුවන්? පිළිතුර සොයාගෙන යන්න. ඒක නිසා ඒකත් මතක තබා ගන්න. ඒතර අපි බැලුවොත් මැටිල්ඩාගේ ජීවිතේට චරිතය ගත්තාම මැටිල්ඩාගේ චරිතයේ මේ පාඩම මේ කෙටි කතාව ඉස්සරහට විකාශය කරන්න ඉස්සරහට අරගෙන යන්නේ චරිත තුනක් ආශ්‍රය කොටගෙනනේ. චරිත තුනක් ආශ්‍රය කොටගෙන. එතකොට ඒ චරිත තුන ආශ්‍රයෙන් තමයි මේ කතාව විකාශනය කරන්නේ. මැටිල්ඩාගේ චරිතය, මෙසල් මහත්මයාගේ චරිතය, ප්‍රස්ටිය මහත්මියගේ චරිතය මේ චරිත තුන ආශ්‍රයෙන් තමයි කතාව කියන්නේ. මේ කතාවේ අපිට පේනවා මේ කතාව තුළ කියන මොකක් හරි දෙයක් අවසාන වශයෙන් අපි අර කියන මේ ජීවිතේ නම් කිසි ජීවන දර්ශනයක් එකතු කරනවා. අපිට ජීවන දර්ශනයක් එකතු කරනවා. ඒතර ඔබ මේ සමාජ අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ. ඒතර ඔබ මෙතන
ලොයිසල් මහත්මිය වගේ චරිතයක් ඔබගෙන් බිහි වෙති කියන විශ්වාසය නිර්මාණ කරුවට තියෙනවා. මේ සමාජයේ ඉන්න ලොයිසල් මහත්මිය වගේ මහත්තුරු. ඊළඟ අපිට මේ සමාජයට අවශ්‍යයි මැටිල්ඩා වගේ චරිත. හැබැයි මොන චරිතද මැටිල්ඩාගේ? මාළය නැතිවෙන් පසුව කටයුතු කළ ආකාරය දිනන චරිතය. ඌවාසෙන්. ඒතර දැන් ලොයි අපිට මේ චරිත දෙකේ සුදු කළු බේදේ නැත්නම් මේ චරිත දෙක පිළිබඳ විවරණයක් කරන්න තමයි පොරස්ටි මහත්මිය එකක් නැත්නම් පොරස්ටි මහත්මිය මේකට අවශ්‍ය නැහැ. නමුත් මේ කතාව ඉස්සරහට ගෙනියන්න. මැටිල්ඩාගේ චරිතය මුල සහ අග කියන වෙනස්කම් දෙක පෙන්වන්නට. ලොයිසල් මහත්මයාගේ මේ පොරස්ටි මහත්මියගේ චරිතය අවශ්‍යයි. ඒකෝට ලොයිසල් මහත්මයාගේ සැමියෝ අපි දන්නේ මේ කියන සැමියා මේ වගේ මේ තමන් එහෙම වුණා නම් කියන්නේ ගීතමෝපසංග එහෙම වුණා නම් එයා හිතන එයාගේ චරිතයද කියලා අපිට කියන්න බෑ. මේ කතකයා මේකේ මේ ඉන්න මේ මුල් රචකයාගේ චරිතය කියන්න බෑ. ලොයිසල් මේ තරම් හොඳ කෙනෙක් වෙන්න ඕනේ. ඒ තරම් හොඳ කෙනෙක් කියලා කියන්නත් බෑ. අපිට එහෙම කියන්න බෑ. හොඳ කෙනෙක් වෙන්න බැරි නැත්තම් කාන්තාවන් කැමති නෑ නේද? හොඳයි නේ කාන්තාවන් කැමති නේද? ඒක නිසා අර අපි කිව්වනේ කවුද ගීතමෝපසංග හොයලාට කාන්තාව ඉහිල පෙරේ කාන්තාව ගොඩක් ඇසුරු කරා කියලා. ඉතින් ඔහුගේ චරිතය තුළ සමහරට මේ වගේ හොඳ ලක්ෂණ තියෙනවා ඇති. ඒක නෝනට. ඔබට තේරෙන්නේ. يعني හොඳ ලක්ෂණ තියෙනට ඇති ලොයිසල් මහත්මයාගේ චරිතයේ තියෙන හොඳ ලක්ෂණ ගීතමෝපසංග තුළ තියෙනට ඇති. ඔහු විවාහ නෝනට. ඉතින් ඒක නිසා වන්නට ඇති ඉහිල පැවති කාන්තාවන් ඔහුට වඩා ප්‍රිය කළේ. අපි කතා කරන්නේ ඉහිල පැවති කාන්තාවන් ගොඩක් ඇසුරු කරා. අර ගණිකා විමර්ශක ගණිකා මණ්ඩලයට ඒ කමුදාවන් ඇසුරියට අමතරව ඉහිල පැවති. ඒතර එහෙම වෙන්න නම් මොකක්ද ඔහුගේ අමුකිසි ස්වභාවයක් තියෙනවා හොඳ ස්වභාවයක් ඒ හොඳ තත්ත්වය නිසාම මේ කතාවේ ලොයිසල් මහත්මයා යම් මට්ටමකින් අපි නිකන් අනුමාන කරමු කවුද ගීතමෝපසං වන්නට ඇති නේද කියලා. එතකොට දැන් ඔන්න ওই ටික තමයි ඔයගොල්ලෝ තන මතක තබා ගන්න ප්‍රධාන චරිත. ওই චරිත තුන ආශ්‍රිතව කතාව ඉස්සරහට ගෙනියන්නේ. ජීවන දර්ශනයක තිබුණ අපේ ඉන්න දරුවන්ට එකක් තමයි ලොයිසල් මහත්මයා වගේ චරිත මේ සමාජයට අවශ්‍යයි. ඒක කාන්තාව තේරුම් ගන්න අවශ්‍ය කරන චරිත. ඊළඟට මැටිල්ඩා වගේ චරිත මේ සමාජයේ හිටියේ හැකි. මැටිල්ඩා වගේ චරිත මේ සමාජයේ ඉන්නට පුළුවන්. ඔබ අතරත් ඉන්නවත් දන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ නැතුව තියෙයි කියලා. හැබැයි මැටිල්ඩාගේ මේ මොන කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. මැටිල්ඩාගේ මුල් චරිත ඕන තරම් තියෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම දිගටම හිටියොත්. ඒකට විසඳුමක් තියෙනවා. අන්න මැටිල්ඩා වගේ අපි එහෙම මානසික මට්ටම වෙනවා වගේ එහෙම චරිත මේ සමාජයේ තියෙනවා නම් මැටිල්ඩා වගේ මොකක් හරි විසරකාර තත්ත්වයක් කෙනෙක් අනිත් චරිතය හදාගන්න නෙමෙයි. අපි තමන්ව තීරුම් අරගෙන මේක ඇත්ත ස්වභාවය වෙන මේකයි කියලා තේරුම් අරන් මැටිල්ඩාගේ අර මාළි නැතිවෙන් පසු ජීවිතයේ ස්වභාවයන් අපි තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරලා හරිම තමයි මේක කරන්නේ. මොනවායි ගැටලුවක් කියලා අහන්න පුළුවන්. දැන් පළවෙනි කාරණාව අපි මේ කතා කරන්නේ මැටිල්ඩාගේ ජීවිතය. මැටිල්ඩා දීමන්තමාල නැතිවෙන පෙර සහ පසු ලෝක පෙර සීන් ලෝකේ ජීවත් වෙච්ච පස්සේ බැලෝක ජීවත් වෙච්ච ආකාර කුඩු විවරණ තමයි මේක මේ කරන්න කියලා කියන්නේ. අපිට පේනවා අපි දැක්කා මේ ඔය මැටිල්ඩා කියලා කියන්නේ මේ ඉහළ ප්‍රාන්තයේ පවුලක ඉපදුනේ නැති වුණාට දුප්පත් පවුලක ඉපදුණු නමුත් ඊටම රූබර කාන්තාවක්. ඔය ඇති දුකේ ගුණ ඇති පුතුගේ කියලා කියන්නේ සාමාන්‍ය කාන්තාව විදිහට ඉපදුණා. එතකොට කාන්තාවට අවශ්‍ය කරන එකක් තමයි රූපය කියලා කියන්නේ. ඒතර ඒක ඇයට ලැබුණා. නමුත් ඒ තුල ඇය එහෙම ඒක ලැබුණත් ඒකේ අර ඉහළ පැලැන්ති සමාජයත් එක්ක කටයුතු කරන අවශ්‍යයාගේ මානසික මට්ටමට අවශ්‍ය කරන පසුබිම හැදුන්නේ නැහැ. මොකද දම් දුප්පත් පවුලක නිසා. ඒකත් එක්ක ඔහුට වෙනව මොකක් කරන්නද? ලිපිකරුවෙකු සමග විවාහ වෙන්න. ලිපිකරුවෙකු සමග විවාහ වෙන්න. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ සුළු ලිපිකරුවෙකු සමග විවාහ වෙන්න සිදු වෙනවා. එහෙම වෙන්නේ රෝමත්ත ලිපිදුනත් නැති නිසා ආගේ කම්මලින් මේ ජීවිතය ගත කරන්නේ. නමුත් ඔහු මේ මැටිල්ඩාගේ මුල් කාල සීමාව තුළ දීමන්ත මාල්ලා ඇති වෙන පෙර කාල සීමාව තුළ ඔහුගේ ඇගේ මානසික මට්ටම විතරක් හොඳ මට්ටමේ තිබුණේ. මොකද අගේකම් තිබුණා විවිධ විදන්නෝ කාන්තාව ගොඩක් දේවල් වලට කැමතියි. සමහර දේවල් විතරාගෙන ඉන්නවා. කාන්තාව කෙනෙක්ට ගොඩාක් දේවල් වලට කැමති. විශේෂයෙන්ම ලස්සනට හොඳට ලස්සනට අඳින්න කියන්න පළඳින්න ඒ වගේ දේවල් හරි කැමතියි. දැන් නැතිවත් ඒ වගේ ඒක ගමුතු ස්වභාවයක් නෙවෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තමන් එහෙම හිතාගෙන ඉන්න එකට වඩා ඒවා ක්‍රියා කිරීමට යෑම යම් කිසි හොඳද කියන එක මේ කතාව තුළ තියෙනවා. එහෙම එකක් අපි හිතමු එහෙම හොඳයි කියලා. ඒක සාමාන්‍ය කාන්තාවගේ ස්වභාවනේ රුචි අරුචිකම්. නේ අගේකම් තිබුණාට කාන්තාව කැමති කොහොම හරි නේද? මේ තමන්ගේ රූපලාවන්‍ය කටු ටික කරගන්න හොඳ අලුත් දෙනුම් නේද? ඔයගොල්ලෝ තියෙනවා අලුත් දෙනුම් නේද? අපි මේ
එයාලමයි අලුත් දෙයක් වඳින්න නේද? අලුත් ෆැෂන් භාවිත කරන්නේ නේද? ඊට පස්සේ රූපලාවන්‍ය කටයුතු නමතුරු ආභරණ ආදී බලන ඉතින් ඒවා ටිකක් කාන්තාව වැඩි රුචිකත්වයක් දක්වන පිළිත් භාෂයට වඩා පිළිත් සානෙන්නේ කියන්නේ. එතකොට ඒක ඒ ආකාරයෙන්ම මැට්‍රිල්ඩාට තිබුණා. හැබැයි ප්‍රශ්නේ තිබුණේ ඒවා කරන්නකොට ඇයට වත්කමක් තිබුණේ නැහැ. මොකද ඇය රූමත් වෙලා ඉපදුනත් ඇය ඉපදුනේ දුප්පත් පවුලක. සායට සිදුනා මොකක් කරන්නද? අධ්‍යාපන අමාත්‍යාංශ සිසු ලිපිකරුවෙකු සමග විවාහ වෙන්න. ඒකට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ කාල සීමාව තුළ විවාහ වුණා තමන්ට පුළුවන් මට්ටමේ තමන් ඒව පවත්වාගෙන ගියත් කරන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් යම්ම අවස්ථාවක් එන්න ඇති. බලන්න මේකේ උද්ෘතයක් තියෙන එහෙත් ඇය සිතින් ජීවත් වූයේ තමාට තරම් වන පහත් විවාහයකට මැදිහත් වූ එක්වෙන් අසන්තෝෂයෙන්. බලන්න මැටිල්ල ජීවත් වෙලා තියෙන ස්වභාවයකින් කියන්නේ. ඇය ජීවත් වුනේ ඊටම මේ පහත් මානසික මට්ටමේ. මොකද තමන් විවාහ වුණේ තමන්ටත් අර ඉහළ පාන්තික පුරුෂයෙකු සමග නැත්නම් ධනෙන් ආඩේ කුටිලසු විවාහන්න වුණා නම් ඉහළ පන්තියේ රසුරාට තිබුණා. මේ දැන් ඇයට රත් වෙලා තියෙන්නේ. මේ කිසිවක් කරගෙන මේ කියාව. දැන් ඇයට නෑ මොකද ඇයට විවාහ වෙන්නවා තියෙන අගේ කම්බලින් යුක්ත දුප්පත් පවුලක පුරුෂයෙකු සමග. ඒක නිසා ඇයට වර්තමාන තත්ත්වයේ නැත්නම් ජීවන තියෙන ස්වභාවය අත්‍යලා තියෙනවා. ඒක පොඩ්ඩක් කියව ගන්න. ඒ වගේම ඇය මේ ජීවන්තමාන නැතිවට පෙර අපි දැක්කා ඊටාම මේ සාමාන්‍ය ඉහළ පැලැන්තියක කාන්තාවක් හිතන පතන ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. මේ හිතන පතන ආකාරයෙන් සිටීමට තමයි කටයුතු කරන්නේ. ඇය සිතාගෙන ඉති ඉහළ පැත්තේ කාන්තාව බලන්න ඇයගේ සීන ලෝකේ ජීවන්තමාන නැතිවට පෙර ඉතින් අසීමිත සම්පත් විඳිනවා කියලා හිතුවේ. ඇය පියවි ලෝකයේ වෙනි සම්පත් ප්‍රමාණය විඳින්න අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි ඇය එහෙම නැති වුණාට ඇය හිතුවා මම එහෙම ඉහළතෙන් එහෙම අර එහෙම ඉහළ පන්තියේ සැප සම්පත් ලැබෙන්න විඳින්න අවස්ථාව නොලැබීම නිසා මොකද දුන්නේ ඇය නිතරම ගොඩක් වෙලා ලතවලේ නැතන් මානසික වශයෙන් තැවුලටපත් වෙලා හිටියේ. පෙරදිග මහාර්ග තිරුළුදී අලංකාර කළ දුස් ලෝකෙට පහන් රුක් වලින් ඒ කාලෝක කරලාද ගිනි දුනේ සුව පහස් දක්වන උණුසුම් කරනකොට උණුසුම් කරන කොටගෙන විශාල අත්පුඩුවල වැතිර නිදිබරව සිටින සරුවාල ඇඳගත් දැවැන්ත සේවකයන් දෙදෙකු විසින් ආවතේම කරු ලබන නිශ්ශබ්ද අන්තර් ගාර පිළිවෙත් සීන ඇසිත මවා ගත්තා. තමන්ට අතට පායට උදව් කරන නේද අර සේවකයන් ආඩ්‍ය කරගත්තු එහෙම ඉහළ පැලැන්තියක නෝනහම් චරිතයක් තමයි ඇයගේ මානසික මට්ටම තිබුණ මහම විචාරිතයක මානසික මට්ටම තමයි ඇයට තිබුණ තැව කිසිවක් ඒවල තිබුණේ නැහැ. ඇත්තටම පියවි ලෝකයේම කිසිවක් නැහැ. ඇය සීන ලෝකයේ එහෙම හිටියට ඒක තමයි ස්වභාවය. ඊළඟට මේ දීමන්ති මාළි දැන් ඔය ඒ කාරණා දෙකයි ගත්තා ඕන තරම් ගන්න පුළුවන්. ඒ ස්වභාවයෙන් මොකද දීමන්ති මාළි නැතිවීමට පූර්ව ස්වභාවය. ඇය තමන්ගේ විවාහය පිළිබඳව හිටියේ බොහොම සිත්යවලේ ඒ වගේම ඇය විවාහ වෙලා විවාහුනේ පස්සෙත් ඇය සීනෙන් සිටුවේ නැත්නම් ඇය සිටිලි ගොඩ නැති ඉහළ පැලැන්තියක පවුලක ජීවත් වෙන ධනස්කන්ධයෙන් ධන සම්භාරයෙන් ආඩ්‍ය වුණු පවුලක ජීවිතයක් තිබුණා. කාන්තාවක් වෙනුත් ඒව කිසිවක් ලැබුණේ නැහැ. හැබැයි මේ සියල්ලම සම්පූර්ණ වෙනස් වෙනවා ඇය ඇය රැගෙන දීමන්ති මාලය නැති වුණායින් පස්සේ. මොකද ඇය මේ දැන් ඇත්තටම ඇය දැන් මේ ලැජ්ජාවට සහ ඒ ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. මොකද දීමන්ති මාලය ලබා දෙන්නේ. මොකද දැන් ගන්න අපිට වෙන මොකක්ද? අපි ඇත්තටම අපේ ජීවිතේ විමසලා ඇත්තටම මේක කරන්න වෙන කටයුතු කරන්න. ඒත් දීමන්ති මාලය නැතුණන් පස්සේ ඒක ලබා ගන්න ඇයට සිදුනා මොකද්ද? විශාල වශයෙන් අන්ත දුක්ඛිත ස්වභාවයක් ජීවිතේ විඳ ගන්න. දුක්ඛිත ස්වභාවය. ඔය විවාහ වූ ගාම හිතනවා හරීම සැපත බලන මේ ජීවිතේ මේ ලෝකේ කියන්නේ. එහෙම නෑ විවාහයලා ටිකක් කල් ගියාම ඔයගොල්ලෝ පේනවා අර විවාහයෙන් පස්සේ ටිකක් කල් මගේ අපසෝයි හැම එකක්ම අනිත්‍යයි කියලා තේරෙනවා. මොන ස්ථිර හැම දෙයක්ම ස්ථිර ලැබෙන්නේ නෑ වෙනස් වෙනවා නේද? අර ජන කවිය අර අපි දෙවෙනි තුන්වෙනි පාඩේ සාකච්ඡා කරේ සාහිත්‍ය ජන කවිය කිව්වේ මොකද්ද? ඔකට මතක් වෙන්නේ අර ඉතින්ලන්දේ කරගෙන තිබ්බ සීමා කියලා ගත්ත කවිය ජීවිතයේ යම්නම් ස්වභාවයක් මොකද දිනන නේද? එක්කුණු දාට උද්දන්නේ පෙළ සීමා වෙනුණු දාට යක්දිගිරි වගේ සීමා මුසින් අටුවත් යගේ සීමා ඉතින්ලන්දේ කරගෙන තිබ්බ සීමා එහෙම වෙන්න පුළුවන්. ජීවිතේ එහෙම වෙනවා. දැන් මැටිල්ඩත් එහෙමයි මැටිල්ඩට තුන මොකක්ද?
අග්ගහික කම්ම ජලම සිදුන. මොකද අර මාලින තීමත් එක්ක ඇයට විශාල වශයෙන් දුක් ගැහැට විඳින්න පාඩම කියවත් තමයි තියෙන විශාල දුක් ගැහැට විඳිනවා. අර මහා මන්දිරවල ජීවත් වෙලා තමයි ආවදකම් වලින් උපකාර කරන පිරිසක් අතර ජීවත් වෙන මානසික වර්ධනය හිටිය. ඇයට උනා මොකක් කරන්නද? එවැනි මන්දිරවල නැත්නම් ඉහළ පැත්තේ ගෙවල් වල කුලියට වැඩ කරන නැත්නම් කුලී ගෙවල් වල ජීවත් වෙන්නේ. ඒතකොට මේවත් එක්ක අය තමන්ගේ ජීවිතය අව්‍යාජත්වයටපත් කරගත්තා. ව්‍යාජ නොවන සැබෑ කාන්තාංශ භාවයටපත් කරගත්තා. එහෙමුනේ දියමන්ති මාලය නැති නිසා. මේ බලන්න එතන සිට අගහිකම් වලින් පිරිකුණු ජීවිතයක බියකරුකම. ලෝයිසල් මහත්මයා දැරෙන්ට විය. මුල සිටම ඈ තමසතු කොටස නිර්භීතව වීරත්වයේ ඉදකලාය. මොකක් හරි වෙන්න ඕන තමන්ගේ ජීවිතය හදාගන්න. අපි අවසාන කාරණාවට යනවා. විශේෂයෙන් දියමන්ති මාලය ඇතුළෙන් පස්සේ සැබෑ දැන් ඇය තාම දුක් ස්වභාවයටපත් වෙලා මොකද උනේ? අව්‍යාධික හැලෙන් බවටපත් වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි. තවත් වෙනසක්. මුලින් ඇය තමන්ගේ ආයයන පුරුෂයා මේ පාලපාන්තික කුඩාර අඩු වටිනාකමක් විතර කියාවක් කරන නිසා ඊටම ලත් සිත්තවලින් හිටියේ. හැබැයි පස්සේ මොකද උනේ? මේ බලන්න. ඇය තමන් ඇත්තටම හොඳ බිරිඳක් බවට පත් වෙන්න කටයුතු කළා. දැන් එහෙම කාන්තාවෝ ඉන්නවනම් ඕක තමයි මෙතෙන්දි ගන්න ඕන තමන්ගේ ජීවිතේට යමන් මොන හරි තමන් දැන් තේරෙනවා සැබෑ ජීවිතේ මේ පොළවේ පය ගහලින් චරිත බවට පත් වෙන්නට ඕනේ. මේ ලෝකේ සැබෑ ස්වභාවයක් තියෙනවා. අපිට කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. අපිට දරා ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවයට අපි ඇත්තටම අපගේ අවධානය යොමු කරන්නට ඕනේ. එහෙම නැතුව අපිට කරන්න බැරි මොකෝ දේවල් හිතලා වැඩ කරන්න එක තරම් හොඳ දෙයක් නෙවෙයි. සැබෑ නෝන දේවල් ගැන කටයුතු කිරීම තරම් යහපත් නෑ. ඒක තවදුරටත් අපව වක් කරනවද ව්‍යාකූලත්වයෙන් ගෙනියන්න හේතු වන්න පුළුවන්. නිසා හිම මානසික මට්ටමක් හොඳයි කියන එක මේ නිර්මාණය තුළ මැටිල්ඩාගේ චරිතය තුළින් වෙන හර දක්වන්නේ නැහැ. මැටිල්ඩාගේ අවසාන උදුරේදී මම ගන්නවා ගෙදර දොරක පවත්නා බර වැඩ කටයුතු ගැන දෙමුළුතන්ගේ පීඩාකාරී වේශකර වැඩපළ ගැන ඇය තුළ අවබෝධයක් ඇති වූයේ තෙල්සයිද හැලි වළන්ද වෙනස් මැටි බඳුන් පිගන් කෝ පහ DCP තම රෝස පැහැති නිය ගෙවි අරතුරු සේදුවාය. පේනව නේද? ඇයට අර හිතේ මානසික වට්ටමේ කරන්නේ නැහැ. ඉස්තන් තුනක් පේල් තුනක් තුන ලියා ගන්න මෙහෙම මෙතෙන්ද. පේල් තුනක් තුන ලියා ගන්න. අනිත් ටික දෙන්නේ ඔබ විතරයි මම දෙන්නේ. හරිද? මේ අනුව පැහැදිලි වන්නේ දියමන්ති මාලය නැතිවීමට පෙර දියමන්ති මාලය නැතිවීමට පෙර සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා පසුව සැබෑ ලෝකේ කටයුතු කළ කාන්තාවක් බවයි. ප්‍රශ්නාංක දෙකට හැඳින්වීම ඔයගොල්ලෝ ලියන්න ඕන. මම අර දුන්නා උදාහරණ ආසන්නක පළවෙනි එකට දුන්නු හැඳින්වීම ආශ්‍රයෙන් මේක හැඳින්වීම ලියන්න. මේක හැඳින්වීම ලියනකොට ඔබ දන්නවා හැඳින්වීමක් ලියන්නේ කතුවරයා පාඩමේ නම මුකුතිය ආදියත් එකතු කර ගන්න ගමන් ප්‍රශ්නය හැඳින්වීම තුලට එකතු කර ගන්න විශේෂයෙන්ම අර දියමන්ති මාලේ පිටිවත් සංඥාවන ලෝයිසන් මහත්මයා යහපත් සැමියෙකු බව දියමන්ති මාලේ පිටි කතාව රසිනී පැහැදිලි වෙනවා. ඒක කියන්නට ඕන. කොහොනේ එහෙම නේද කියලා අපි කියන්නට ඕන. ඔයගොල්ලෝ කියන්නට ඕන. ප්‍රංශ ජාතික ජනප්‍රිය කෙටි කතාකරු ඉදපෝසාන් මහතා විසින් රචිත දියමන්ති මාලය කෙටි කතාව සිංහලට පරිවර්තනය කරන ලදී කෙටි කතාවක් මහතා විසිනි
දෙවන මාලේ කෙටි කතාව මගෙන් මැටිල්ඩාගේ චරිතය මැටිල්ඩාගේ සැමියා වන ලොයිසල් මහත්මයාගේ චරිතය විවරණය කරන අතර ලොයිසල් මහත්මයා ඊටාම යහපත් සැමියෙකුගේ චරිතයක් ලෙස කතාව තුළ විවරණය කරත්තේ කියලා ඔයගොල්ලෝ මේක ලියන්නට ඕන. කතා කරන දේවල් මොකක්ද ගැටලුවක් තියෙනවා අහන්න ගැටලුවක් තියෙන්න බෑ. ප්‍රශ්න උත්තරේ තියෙන නිසා. ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. එතන එහෙම ගැටලුවක් නෑ වගේ. හරි. ඊළඟට අපි යමු තවත් ප්‍රශ්නයකට. මේ ප්‍රශ්න ටික අපි මම කළා ඔයගොල්ලෝ හැඳින්වීම ලියන්න එතන. හැඳින්වීම ඔයගොල්ලෝ ලියන්න ඔයගොල්ලෝ පුළුවන් ලියන්න. ප්‍රශ්නාංක දෙකේ දැන් පළවෙනි එකේ සාකච්ඡා කරේ ඊටම ලේසි අපිට තේරෙනවා ප්‍රශ්නාංකේ පළවෙනි එකේ සාකච්ඡා කරේ මැටිල්ඩාගේ චරිතය වර්ග වල මැටිල්ඩා මාළේ ඇතිවෙන පෙර කොහොමද තමගේ මානසික මට්ටම වල තියෙන කොහොමද මාළේ නැති වෙනන් පස්සේ තමන් කටයුතු කරේ කොහොමද කියන එක තමයි වෙනස තමයි සාකච්ඡා කරන්නේ. ළඟට මැටිල්ඩාගේ මහත්මයා වන නැත්නම් සාම්පුරුෂයා වන ලොයිසල් මහත්මයාගේ චරිතය පිළිබඳව ඊළඟට කරනවා. ඒකෙත් හැඳින්වීම ඔයගොල්ලෝ ලියන්න පුළුවන්. ඕනනම් මම කියනවා ලියා ගන්න පුළුවන් අවශ්‍යද නැත්නම් ඔයගොල්ලෝ ලියනවද? ඔයගොල්ලෝ ලියනවද අවශ්‍යද? ලියන්න පුළුවන් නේද? ලියා ගන්න එක හරිද? ලියන්න බැරි නම් විතරක් මතක් කරන්න මම කියන්නම්. එතකොට හැදීමක් ලියා ගන්න පුළුවන්. මම ඉඳ තියලා දින්නේ එකක් මම දෙනවා. නිති ඔයගොල්ලෝ ලියනවනේ ඒ ආශ්‍රේ. ඊටාම ලේසි. මොකද කරන්න තියෙන්නේ? හැදින්වීම ලියනකොට පාඩමේ නම අතුවරයා මුල් කෘතිය සහ ප්‍රශ්නේ හැදින්වීමට එකතු කර ගන්න එක තමයි කරන්නේ. තාම ලේසි එක කරන්නේ. හරිද? හරි. ඒකේ බලන්න මැටිල්ඩාගේ සමියාගේ චරිතයේ ලක්ෂණ කීපයක් තියෙනවා 6ක්. ලක්ෂණ 6ක් එකතු කරලා තියෙනවා. එකයි එකතු කරලා තියෙන අනිත් එක ඔයගොල්ලෝ ලියා ගන්න ඕන. ලක්ෂණ කීපයක් එකතු කරලා තියෙනවා. බලන්න. ලක්ෂණ. පළවෙනි ලක්ෂණය තමයි යහපත් චරිතයක් වඩ නැති යහපත් සැමියෙක් බවට පත් වෙනවා. ඔහුගේ චරිතයේ ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. මහා ලොකු බලාපොරොත්තු වෙන ජීවත් වෙච්ච චරිතයක් නෙවෙයි. ඔහු හැබැයි සිය බිරිඳගේ ලොයිසල් මහත්මියගේ චරිතය නැත්නම් ලොයිසල් මහත්මියගේ සතුට ඒ වගේම ඇයගේ අපේක්ෂා බලාපොරොත්තු පිළිබඳව Tamanට කරන්න පුළුවන් උපරිම මට්ටමින් කටයුතු කර යහපත් බිරිඳක් නැත්නම් යහපත් සැමියෙක් බවට ලොයිසල් මහත්මිය අපිට අගය කරන්න පුළුවන් ඔහුගේ චරිත ලක්ෂණයක් විදිහට යහපත් සැමියෙක් කියලා කියන තියෙන එකම කාරණාවක් තමයි යහපත් සැමියෙක්ගේ ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපි දන්නවා බිරිඳ සතුටින් ලැබීම සහ ඒකේ අපේක්ෂාවන් බලාපොරොත්තු ඉටු කිරීමට තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කිරීම. ඒක සැමියෙකුගේ හොඳ ලක්ෂණයක්. කියන්නේ තමන්ට ඉටු කළ හැකි තමන්ගේ බිරිඳ සතුටින් ලැබීම සඳහා ඉටු කළ හැකි බොහෝ දේවල් නේ. වෙනවා නේද? හිම කරනවානේ. ඒකෝට ඒක සැමියෙකුගේ ලක්ෂණයක්. නේද? මොකද සැමියෙකුගේ ලක්ෂණය. ඒකෝට විශේෂයෙන්ම ලොයිසල් මහත්මයා බොහොමත් හොඳයි. මොකද ඔහු තමන්ගේ පෞද්ගලික ආශාවන් නැත්නම් තමන්ගේ ආශාවන් පිළිබඳව ලොකු බලාපොරොත්තු තිබුණේ හැම වෙලාවෙම හිතුවේ තමන්ගේ බිරිඳ ලොයිසල් මහත්මිය සතුටින් ඇයගේ තැබීමට ඉටු කාර්යභාර තියෙනවා. ඒවා ඉටු කරන තමයි බලාපොරොත්තුගේ අපේක්ෂා කරන්නේ බලාගෙන හිටියේ. ඒතකොට හැම වෙලාවෙම සිය ඔයගොල්ලෝ පේනවා ඇති මේ සාමාන්‍යයෙන් මේ අර ලොයිසල් මහත්මිය මේ තාම සැරපරස ලෙස කටයුතු කරන අවස්ථා තියෙනවා. එතකොට මේ එතනදී ලොයිසල් මහත්මයා කිසිසේත්ම සිය බිරිඳට දොස් පාරන්නවත් උත්සාහ කරන්නේ නැහැ. ඔහු දන්නවා තමන්ගේ බිරිඳ බොහෝ ආශාවලින් ඉන්නවා. බිරිඳ හොඳට තේරුම් ගෙන තිබුණා. හැබැයි ඔහුට හැකියාවක් තිබුණ නැහැ විතු කරන්න. ඒ නිසා ඒ ආශාව විතු කරන්න නොහැකි වීම නිසාම එය මේ තරම් සිත්වලින් අමනාපෙන් ඉන්න බවක් දන්නවා. ඒ දැනගෙන ඇය තේරුම් බේරුම් කරගත්ත හොඳ සැමියෙක් තමයි ලොයිසල් මහත්මිය. අර සුප්පදුනේ කතාව පොඩ්ඩක් බලන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා නෝගොල්ලෝ නිබන්ධනේ. තවයි ඉතින් ඉඳගත් සැමියා සුප්පදුනේ වැහුම් අනිමින් මහත් ප්‍රබෝධයකින්. හරි ෂොක් එකක් නේ. මෙච්චර රස ඇති වෙන කිසිම ආහාරයක්. මුල මතක තබා ගන්න ආහාර ටිකක් පිළියෙල කරන කෙනාට ආහාර ටිකක් පිළියෙල කරන කෙනාව අගය කරන්න පුළුවන් නම්
ආහාරය මොන තත්ත්වයක තිබුණත් අගය කරන්න පුළුවන් නම් ඒක තමයි ඊටාම වටින. ඊටාම කියන්නේ දැන් උදාහරණ විතර කරන ඕගොල්ලෝගේ අම්මා. ඒත් අපි තුම අම්ම නෙමෙයි කවුරු හරි. මොනවා හරි ගෙදර කවුරු හරි කෙනෙක්. ඕගොල්ලන්ට කැමරි පිළිවෙලද කරලා දෙනවා කියන එක. ඕගොල්ලන්ට කැමරි පිළිවෙල කරලා දෙන්න කිව්වොත් අපි පුරුදු වෙන්නට ඕනේ කැමරේක අගය කරන්න. මොකද මේ අගය කිරීම තුලින් පමණයි කෑම හදපු කෙනා සතුටටපත් වෙන්නේ. ඔබගේ අම්මා, නැත්නම් ඔබගේ අක්කා වෙන්න පුළුවන්, නැත්නම් ඔබගේ තාත්තා වෙන්න පුළුවන් සමහර වෙලාවට එහෙමත් තියෙනවා. ඉුවයි කියලා මම කෑමනේ හදුවයි කියලා කිව්වා. හදපු කෑම ටික සමහරවල්ලාට ඇත්තටම දුමුමදි වෙන්නත් පුළුවන්. ඇත්තටම වැඩි වෙන්නත් පුළුවන්. රස අඩු වෙන්නත් පුළුවන්. මේ මොනවා වුණා මතක තබා ගන්න ඕගොල්ලෝ පෞද්ගලික විදිහට මම මතක් කරන්නේ. කෑම ටිකක් හදලා දුන්නාන් පස්සේ කෑම හදපු කෙනාට හෙන්න මොනම අවස්ථාවකවත් හොඳ නැහැ. කෑම වල අගුණ කියන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන. කිසිදු විටකවත් අගුණ නොකියා ඉන්නට. හොඳයි කියන මට්ටමේ ඉන්න. මේක හරිම වටිනවා. කෑම හොයපු කෙනා සතුටු වෙන්නේ මොනෝකින්වත් නේ. මතක තබන්න ඔබගේ අම්මා. නැත්නම් ඔබ කෑම ඔබට කෑම හදලා දෙන කෙනා සතුටු වෙන්නේ කෑම ටික හරි රසයි කියලා ඇයට ඇහුනහම නැත්නම් ඔබට ඇහුනහම. නිසා ඔබට හදලා දෙන කෑම ටික රසවත් කියලා කියන තරම් නිහතමානී වෙන්න. ලුණු තියෙන්න පුළුවන් වැඩි වෙලා, ලුණු අඩුවෙන් තියෙන්න පුළුවන්, රසය ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් අද නම් කැම ටික දුන්නයි කියලා කියන තරම් නියතමානී මානසික මට්ටමක් වෙන්නේ. සමහරට කන වෙලාවට ගල් අහු වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන්. ඉතින් ඕක අවුණ අම්මෝ වදනම් ගල් කන්න දැන් මොනවද මේ කියලා කෑ ගන්නට වඩා ඒක සද්ද නැතුව පොඩ්ඩක් ඉවත් කරලා වඩාත් යාප් වෙන්න නැත්නම් හොඳින් මේ පිළිබඳව සාකච්ඡා කරා නම් සෝසියල් සාකච්ඡා කරා නම් අර කෑම හදපු කෙනා සතුටු වෙන මං කියන්නේ එයා සතුටේ කෑම හොඳ කිව්වහම කියලා. ඒක ඊට වෙන නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක තබා ගන්න ඕන මේ පිළිබඳව. ඊළඟට ගත්තොත් එහෙම ප්‍රශ්නාංක 2 දෙවෙනි ලක්ෂණය ලොයිසන් මහත්මයාගේ යහපත් චරිතයක් කියලා ගන්න දෙවෙනි ලක්ෂණය. මෙන්න මේක නෙමෙයි ඇයි යන්නේ මම හිතුවා ඔයා ඔබට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නැහනේ. ඉතින් ඒකටත් එක්ක මේක හොඳ අවස්ථාවක්. මොකද අවස්ථාව අර ගෙනල්ලා දෙන ඉන්වෙස්ට්මන්ට් එක. එරුම්පත ගෙනල්ලා දුන්නාන් පස්සේ ඒක පැත්තකට වීසි කරනවා. මම කියනවා අමනාපකින් විතර සෝෂල් මාධ්‍ය කියන අයියා මම හිතුවා ඔයා සතුටු වෙයි කියලා. ඔයාකට බලාපොරොත්තු වෙන්න මේ කියනවා. මම දන්නවා මේකට මට යන්න තරම් වචන නැහැ කියලා. මම ඔයාම සතුටු වෙනවා. ඔයා සතුටු කියනවා සතුටු වෙයි මේ කියනවා කියලා කියනවා. කිව්වන් පස්සේ බලන්න එක වීසි කරනවා. නමුත් විතර මෙහෙම ලියා ගන්න. වටිනා සලුපිලි දෙක අංක දෙක යන තේස් දෙන ලියා ගන්න. වටිනා සලුපිලි ආභරණ ආදිය ගෙන දීමට නොහැකි වත් තමාට හැකි පරිදි ටීටර් ආදිය බැලීමට එක්ක යමින් ඇයව සතුටින් තැබීමට ලොයිසල් මහතා කටයුතු කළ අතර කිසි විටකත් ඇය පිළිබඳව කෝපයෙන් කටයුතු නොකලේ. ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති අර මේ ඇනුම් පද කියන පටන් ගත්තා. ඇනුම් පද කියලා කියන්නේ කෙලින්ම ලෝකේ එක කතන්දර කියන බඩ. මොකද්ද කිව්වේ? එකපාරක් කියන්නේ මෙහෙම. දැන් අර
මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්න යාළුවෙක් මේක දෙන්න. කියනවා මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්න යාළුවෙකුට මේක දෙන්න කියලා ආරාධනාවක් දෙන්න කියනවා. පැත්තට වීසි කරනවා. ඊට තමන්ට ඇඳුම් නැහැ කියලා ඇඳුම් පදින්න කියන්නේ ඊළඟට. එහෙම අර ඇඳුම් පද වීසි කරන් පද මොකද ලොයිස් මහත්මයා හිතුවේ ගෙන දෙන්න පස්සේ ඉතාලම සතුටුයි. මොකද ඉතාලම කලාතුරකින් නියෝග අවස්ථාව උදා වෙන්නේ. මේ අවස්ථාව උදා කරගන්න මම හිතුවා ඉතාලම කැමැත්තෙන් මේකට මේ උදා වෙයි කියලා. දෙකක උන්නේ. දෙකක නොවන හේතු තියෙනවා. ඒක තමයි මේ කියන්න හදන්නේ. පාඩම ඉස්සරහ ගියන්නේ මේකේ. මේකට අකමැති නිසා නෙවෙයි. මේ අර සාධිරයට අකමැති නිසා නෙවෙයි ප්‍රශ්නේ. වෙන ප්‍රශ්න. ඒක සාකච්ඡා කරගෙන ඉදිරිය. හරිද? හරි. ඊළඟ තුන්වෙනි කාරණාව දෙකයි. තුන්වෙනි එක තමයි නෑ මොකුත් නෑ කියන එක නෙනේ. තුන්වෙනි කාරණාව එතකොට මෙහෙම ලියන්න. සිය බිරිඳගේ ඇනුම්පද හමුවේ සිය බිරිඳගේ ඇනුම්පද හමුවේ කෝපයට පත් නොවි සිය බිරිඳගේ ඇනුම්පද හමුවේ කෝපයට පත් නොවි සිය බිරිඳගේ ඇනුම්පද හමුවේ කෝපයට පත් නොවි ඇය සමග සුහදව කටයුතු කරන නිවුණු මනසකින් යුතුව ඇයට කරුණු කාරණා අවබෝධ කර දෙන්නට කටයුතු කරන යහපත් සැමියකි. ඊළඟට බලන්න ඊළඟ මේ ප්‍රකාශයෙන් මම මේ අදහස ඉතුරු ගන්න මේ ඇය ආපසු ගියේ අලුයම 4ට පමණේ මැදියම් රැයේ සිට ඇගේ සැමියා තම බිරියන්ට සන්තෝෂයෙන් කාලය ගත කරන්නට ඉඩ හලන.
තමා හා සමානව තවත් සැමියන් තිදෙනෙකු සමග හිස් පාළු කාමරයක නිින්දින් පසු වූවාය. ඔගොල්ලෝ කතාව කියවත්තාම තේරෙනවා ලොයිසල් මහත්මයා මේ සිය සැමියා විදියට තමන්ගේ බිරිඳට මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නේ. තාම කලාතුරකින් ලැබෙන්නේ. ඔයාලා දන්නවා තමන් ඉතුරු කරගත්ත තමන් අත්‍යවශ්‍ය නාසාහිත ඉතුරු කරගත්ත මේ මුදල් ටික මෙන්න ඉතුරු කරගත්ත මුදල් ටික මේක දුන්නේ තමන්ගේ බිරිඳගේ යහපත් බිරිඳගේ සතුට වෙනුවෙන්. ඒක දීලා ඊළඟට ගිහිල්ලා මේ පාටිට ගිහිල්ලා මේ මගේ බිරිඳ ලස්සනයි නේ මම මගේ බිරිඳ ගාවෙම ඉන්නවා කියලා ඇයට කරදර කරන්න ඒ ගාවටලා එළී ගෑලි හිටින ඇයට ඇය සිතන පතන පරිදි ඇය හිතන විදිහට ඇයට ඉන්න ඉඩ හැරිනවා. මොකද සමේකේ තමන්ගේ බිරිඳ හොඳට තේරුම් ගත්ත කෙනෙක් නේ කියන්නේ. මොකද ඇයට නැවත මේ අවස්ථාවක් උදා නොවෙන්නත් පුළුවන්. ඊටම කලාතුරකින් මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ ලබා දී තියෙන අවස්ථාව ඇයට සිසිසේ කාලය ගත කරන්න. ඇයට කැමැති පරිදි කාලය ගත කරන්න ඉඩහසර සකසලා දෙනවා ලොයිසල් මහත්තයා කිතා හොඳ ලක්ෂණයක් ස්ථාපිතයි. ඒක ලියාගන්න මේක. සිය බිරිඳට උත්සවයේදී නිදහසේ සිය බිරිඳට උත්සවයේදී නිදහසේ කටයුතු කරන්න. එනම් විනෝද වන්නට අවස්ථාව සලසා දුන් යහපත් සැමියෙකු. ඔයගොල්ලෝ ඉතින් විස්තර කරලා ලියන්න. ඒකෙන් අපිට පෙන්වන්න කරන්නේ විශේෂයෙන්ම සිය බිරිඳ හොඳින් තේරුම් කරගෙන ඇය අපේක්ෂාවන් ඇයට විශේෂ ඉටු කර ගන්නට අවස්ථාව සලසා දීලා තමන්ගේ වාඩිව හිටියාගෙන දැන් මෙහිමයි. දැන් මේකෙදී අපි සාකච්ඡා නොකරන කාරණා ටික පාඩු අන්තර්ගත වෙන දැන් මේක විලාවක් සාකච්ඡා කරන අපි ඉස්සරහට මාස්ටර් කෙනෙකුට ඒක තුල සාකච්ඡා කරමු. ඊළඟට ගත්තොත් එහෙම ප්‍රශ්නාංක 5 පිළිතුරු අංක 5 කුසල බැරි සිටි අංශ සිටු කාන්තාව වඩා රොහතු උත් භාවයෙන් පිරුණා වූ චාරිත්‍රාරිය ඇගේ මුවගෙහි ඉවසුම් නොදුන් සන්තෝෂකින් වැදගත් මදහසක් වීය. බිරිඳගේ සතුට දිහා බලලා සතුටු වෙන යහපත් සැමියෙක් තමයි ලොයිසල් මහත්මිය ලියාගන්නේ. සිය බිරිඳගේ සතුට දැක ඉන් තෘප්තිමත් නැත්නම් ඉන් සන්තෝෂයට පත්වන ලොයිසල් මහත්මයාගේ චරිතයේ තවත් යහපත් ලක්ෂණයකි. ඊළඟට ගත්තොත් එහෙම
උතන තව පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක තියාගන්න පස්වෙනි කාරණාට අද උසෙබෙන අන්සිල්කාන්තරවම තුබයි නැත්නම් සන්තෝෂ මලක් ගේ මුසු ලොකු සන්තෝෂයක් නැත්නම් මහත් මදාසක් වේ කියලා කියන එකෙත් එක්ක උතනම තව පොඩ්ඩක් මතක තබා ගන්න දැන් සාමාන්‍යයෙන් විවාහ වෙලා ඉන්න පිරිමි පාර්ශ්වයට පිරිමි කියලා කැමති නැහැ තමන්ගේ පිරිමි නැත්නම් තමන්ගේ විවාහ වෙලා ඉන්න කාන්තාව වෙනත් පිරිමි පාර්ශ්වයට ඇසුරු කරනව නැත්නම් කතා බහ කරන ළඟින් ඇසුරු කරනකොට කතා බහ කරනකොට නේද එහෙම උරිනොර ගැටමින් නටනවට නැයිතද එහි කැමති නමුත් ලොයිස් මහත්තයා හිම නැහැ මොකද ඔහු තේරුම් ගන්න හිටියා සිය බිරිඳට මෙවැනි අවශ්‍යතාවයන් තියෙනවා ඇයට ඒ අවශ්‍යතාවය ලබා දෙන්න මොකද නැවත මේ වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ විතරක් නෙවෙයි ඔබට මතක් වෙනකොට ඔබ කතාව මතක් කරනකොට ලොයිස් මහත්තයා අවසානයේ මොකද කරන්නේ වැඩි අවසන් වුණාන් පස්සේ මේ විශ්වයේ කටයුතු අවසන් වුණාන් පස්සේ අර තමන් තමන් භාවිත කරන ජැකට් වල කෝට් එක වගේ අරගෙන ඉවරලා සිපිරිඳගේ එක වටාවතලා ඒව උණුසුම් කරලා ඒකලා අපි කියන්නේ මේ සීතල නැති වෙන කතරපත් කියලා ඒව මොකක් කරනවද කුලීරියකින් දිවසරේ තාම ආරක්ෂාකාරී ලෙස අරගෙන බලන්න ඔය දර යහපත් සමී පිළි මේ ලක්ෂණේ නැත අපි අවසාන කාරණාවට එනවා අවසානයේද ඉක්ලත් තේරුම් අපි මේක සම්පූර්ණ කරගන්නවා ඒ ප්‍රශ්නේ අවසාන කාරණාව දැන් මාළේ නැතුණන් පස්සේ හරිනම් ලොයිසල් මහත්තයා මොකද කරන්න ඕනේ ඉතින් මේ සේරම කියලා මේ විනාශ වෙයි කියලා දොස් කියන්නේ ලොයිසල් මහත්තයා දොස් කිව්වේ නැහැ මොකද කරේ ණය පොලිය ගෙවන්න දිවාරය මහන්සි වුණා විතරක් නෙවෙයි ඒ කිසිම අවස්ථාවක සිබිරක දීපිර දෙන පද කිසිදු වචනයක් ප්‍රකාශ නොකරනට ලොයිසල් මහත්මිය වගමනා දෙවියන් මාළේ නැතිවීමෙන් පසු මාළේ නැතිවීමෙන් පසු අලුත් මාලයක් මිලදී ගැනීම සඳහා මාලේ නැතිවීමෙන් පසු අලුත් මාලයක් මිලදී ගැනීම සඳහා මාලේ මිලදී ගැනීමෙන් පසු මාලේ නැතිවීමෙන් පසු අලුත් මාලයක් මිලදී ගැනීම සඳහා ලබාගත් ණය මුදල හා පොලිය ගෙවීමට ලොයිසල් මහත්මයා දිවාරය නොබලා වෙහෙස මහන්සිව කටයුතු කළද සිය බිරිඳට සිය බිරිඳගේ හිත රිදෙන පරිදි එකදු හෝ වචනයක් ප්‍රකාශ නොකිරීමට වග බලාගත්තේ යහපත් සැමියෙකුගේ ගති ලක්ෂණ තව දුරටත්
ප්‍රතිලක්ෂණ තවදුරටත් ප්‍රතිලක්ෂණ තවදුරටත් විෂද කරමිනි කියන්නේ පෙන්눔 කරමිනි එතකොට දැන් ඔන්න ප්‍රශ්න දෙකකට අපි ආසන්න උත්තර දෙකක් සාකච්ඡා කරගෙන තියෙන එකක් අපි කතා කරේ ලොයිසල් මහත්මයා පිළිබඳව අනිත් එක ලොයිසල් මහත්මිය පිළිබඳව. ලොයිසල් මහත්මියගේ චරිතය ගත්තාම අපි දැක්කා ලොයිසල් මහත්මිය දේවතුමාලයේ නැතිවීමට పూర్වයේ නැත්නම් නැතිවීමට කලින් සිය ජීවිතයේ ගෙවු ආකාර නැත්නම් මානසික ස්වභාවය දේවතුමාලයේ නැතිවෙන පස්සේ කටයුතු කර ස්වභාවය කියන දෙක තමයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ අපි කතා කරලා ලොයිසල් මහත්මයාගේ චරිතය ගත්තාම ලොයිසල් මහත්මයා අපි දැක්ක ඉතාම යහපත් සැමියේ ඒ සඳහා විවිධ හේතු කාරණා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම අර ලොයිසල් මහත්මයා දැනගත තමන්ගේ බිරිඳ නැත්නම් තමන්ගේ විවාහලා හිටිය කාන්තාව පිළිබඳ හොඳ අවබෝධයෙන් කටයුතු කර කෙනෙක්. ඇයගේ සිතුම් පැතුම් ආශා කරන අවබෝධයෙන් කටයුතු කරේ. ඒක නිසා මොකද කළේ? ඔහු ඒ වෙනුවෙන් කටයුතු කරා. ඒක නිසා තමයි අර අමාරු වුණත් නැතිබරිකම් තිබුණත් අර ඊළපාන්තික සමාජයේ උත්සවයකට යාමට ආරාධනා පත්‍ර පවාගෙන යන දෙන්නේ බිරිඳ සතුටු වෙයි කියලා. ඒ වගේ මේක හොඳ ලක්ෂණයක් බිරිඳගේ සතුටු වෙනින් කටයුතු කරන එක. ඊට පස්සේ ගත්තාම බිරිඳව තීරණ කරන් තිබෙන එක තවත් හොඳ සැලේකී ලක්ෂණයක්. ඊට පස්සේ ගත්තාම බිරිඳගේ යහපත බිරිඳගේ ඇතිවතු ඉටු කරන්න කටයුතු කිරීම හොඳ සැලේකී ලක්ෂණයක්. හොඳ සැලේකී ලක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි. බිරිඳව තීරණ ගත්ත කෙනෙක් ඇයගේ සිතුම් පැතුම් ඉටු කරන්න බැරි නම් කෝප නොවි ඇයට හුඟක් දෙන්න පුළුවන්කමක් තියෙන එකත් හොඳ සැලේකී ලක්ෂණයක්. ඒතර මේ ලක්ෂණ අපිට පේනවා කවුද? ලොයිසල් මහත්මයාගේ චරිතය දක්වන්න ලැබෙනවා. හැම වෙලාවෙම සිය බිරිඳව සතුට දෙන්න අවශ්‍ය කරන මගහසල සකසල දෙන කෙනෙක්. ඒක නිර්මාණික වාට අපිට දක්වන්න ලැබෙන ප්‍රධාන ලක්ෂණයක්. මේකේ විතර නෑ හොඳේ. මේකේ තියෙනවා මේ ප්‍රශ්න දෙකක් තව. විචාර ප්‍රශ්න දෙකක්. විචාර ප්‍රශ්න දෙකට පස්සේ තියෙනවා අවස්ථා සම්බන්ධ පාඩයන් කීපයක්. විචාර ප්‍රශ්න දෙකට පස්සේ තියෙනවා අවස්ථා සම්බන්ධ පාඩයන් කීපයක්. අවස්ථා සම්බන්ධ පාඩ 10ක් තියෙනවා. තව 5ක් උපුටලා ලියන්න කියලාත් කියනවා. මේක පන්ති වුණා නම් මේක අභ්‍යාසය කරලා බලලා කියලා මොකක්ද කරන්න තිබුණා. නමුත් දැන් මේ තියෙන වාතාවරණ ටික මේක බෑනේ. ඔයාලට ඉස්සරහදී මම හිතන්නේ අපිට මේ අවකාශ ලැබෙවි. පන්ති ක්ලාසෙට පන්ති පටන් ගන්න අවසර දෙනවා. බාවක් තමයි දක්වන්න ලැබෙන්නේ. නැත්නම් තොරතුරු ඇවිල්ලා ඉන්නේ. ඔබාවොත් අපි කරනවා එනේ එහෙම නැතුණත් මේ විදිහට පන්ති උරුම කරගෙන යනවා කියන එකත් මතක් කරනවා. දවසක් මෙහෙ ගෙන්න ගන්නවා. එහෙම නැතිව දවසක් ගෙනගෙන එහෙම මොකක් වැඩක් හදන්න තමයි තියෙන අදහස තියෙන්නේ. බලමු කොහොමද මොකද. ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මේ අවස්ථා සම්බන්ධ පාඩයන් ටික ඉස්සෙල්ලා හොඳට පොත කියවන්නට ඕන. පාඩම කියවන්න ඕන. පාඩම කියලා මෙන්න මේ අවස්ථා සම්බන්ධ පාඩයන් ටික පිළිබඳව පාඩම තුල තියෙන දේ පොඩ්ඩක් අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන මේවා ඔත්ත සම්බන්ධ ලියන්න කියන්නේ මොකක්ද මේ ඉතාම සරල ගොල්ල කරන්න තියෙන්නේ. කවුද කිව්වේ? කාටද කිව්වේ? මොන අවස්ථාවේද කිව්වේ කියන එක විතරක් කරන්න යන්න තියෙන නිසා ඉතාම ලේසි අභ්‍යාසයක්. අභ්‍යාසය මම විශ්වාස කරමි ඊළඟ දවසේ වලට මේ අභ්‍යාසයට මතකින් වුණත් පිළිතුරු ගොඩනැගීමේ හැකියාව ඇති කියලා. එතකොට ඔව් ඔයාලට ඒක තේරුනේ නේද? ආයෙ ඇරලා නැහැ. දෙකම එක වගේමයි. අර අවසානයේ කවුද? ෆොරස්ටියෝ මහත්මියද ලොයිසල් මහත්මිය තමයි ප්‍රකාශ කරන්නේ. ඒක අවස්ථාව වල ලියන්න. එතකොට අපිට මේක ගැන තවත් හොයා බලන්න කල් ලැබෙවි. ලොයිසල් මහත්මිය කියන ප්‍රකාශ කරන මාල්‍ය තිච්ච කියන කතා කරනවා. ඉතින් පහුණු අවුරුදු 10 තිස්සේම අපිට අපි ඒක ණය ගෙවුවා. ගත පොස්ටි මහත්මිය ප්‍රකාශ කරන මේ චීලා අවසානෝසි. මේක කලින් නේද මේ ගෙනත් දෙලා තිබුණේ. මාටත් ඕක කෙරුවා නම් මෙහෙම පොඩ්ඩක් ප්‍රමාද වෙන අවස්ථාවක් මේක කරන්නේ. මාළෙන් හින්දෙන් ෆයිල් එක ගිහිල්ලා හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. ලොයිසල් මහත්මයාගේ ප්‍රකාශය. ඒ වුණාට පාරිදි නැතුණා නම් ඒක වැටෙන සද්ද අපිට ඇහෙන්න ඕනේ. මේක මට ණයට දෙන්න පුළුවන්ද? මේක විතරමයි මං ඉල්ලන්නේ. ධන අවස්ථාවර මාළෙන් ගැන කිව්ව අවස්ථාවක්. ඇත්තනේ එන්නම්. මට එහෙම එකක් ගැන කල්පනා වුණේම නෑනේ. ඇත්තනේ මට එහෙම එකක් ගැන කල්පනා වුණේම නෑ. ඊළඟට ඇත්තනේ සෝරි නෑ පොසත් ගෑනු මැද්දේ දුප්පත් පිරින්න තරම් ලැජ්ජ නැති වැඩක් නෑ. ඒ අර ඉංග්‍රීසි ලැබුණෙන් පස්සේ කතාව හරිද? ඉතින් මොකද
මට තියෙන්නේ. ඒකේ දාගෙන යන්න. ඔය වගේ තැනකට. ආරාධනා පත්‍රය නැත්නම් හරිය මතක ගන්න පස්සේ එක පැත්තකට විස් කරලා නොයන් අර සන්තෝෂයටපත් වීම හේතු වෙනවා තමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේ එවැනි තවත් උදාහරණ අවස්ථා පහක් වෙනින් විදිහට පහක් මතකෙන් ලියන්න කියලා දෙන්නේ මතකෙන් ලියන්න පුළුවන් ඉතාලම හොඳයි ඔබ මොකද එතකොට ඔබට මේ පිළිවෙල කිසි ගැටලුවක් එන්නේ නැහැ අපේ විභාගෙට අපිට වටිනාකමක් ඒවි උද්දෘත කීපයක් නිකන් මෙහෙම තියාගෙන යන්න කියවුණක් තියෙනවා උද්දෘත ලියන්නොත් අපිට විචාර ප්‍රශ්නයක් වුණත් උනාගෙන හිතියාව තියෙනවා ප්‍රශ්න කීපයක් තියෙනවා දිවන්ති මාලේ කෙටි කතාවේ කතුවරයා කවුද කියලා අහනවා දිවන්ති මාලේ කෙටි කතාවේ කතුවරයා දැන් අපි දන්නවා දිවන්ති මාලේ කෙටි කතාවේ කතුවරයා දිවන්ති මාලේ කෙටි කතාවේ කතුවරයා කියලා අහුවාම මුල්පුති කතුවරයා කියලා අහලා නැත්නම් එළිම අපි යන W KG කරුණාතිලක කියන. හරිද? ඊළඟට දිවන්ති මාලේ කෙටි කතාවේ මුල් කෘතිය නම මොකක්ද කියලා. මුල් කෘතිය නමක් තියෙනවා. මොකක්ද මුල් කෘතිය නම? හරිද? බලන්න පොතේ තියෙනවා. මුල් කෘතියේ කතුවරයාගේ නම කොහොමද කියලා අහනවා. ඊළඟට මුල් කෘතියේ කතුවරයා උපන් රට කොහොමද කියලා අහනවා. මුල් කෘතිය නෙමෙයි. කෘතිය නෙමෙයි එන්න ඕන. ඒක එහෙම තියෙන කොට මම බල කියනකට ලියන්න පායක කෘතිය නෙමෙයි උපදින්නේ. පොඩක් වෙනස් වෙනවා. හරි දැන් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න දෙක හෝ මේ කෙටි කතාව සම්බන්ධයෙන් මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අපිට අවුරුද්දක් සාකච්ඡා කරපු කාරණා තියෙනවනේ. ප්‍රධාන කාරණා විතර මම මේ සාකච්ඡා කරේ. වෙලාව අරගෙන ඉන්නේ මේකෙන් දෙලින් මම කතා කරන්නේ අවශ්‍යම කාරණා ටික සාකච්ඡා කරා. කාටද මොන ගැටලුවක් තියෙන මේ කතා කරන දෙක සම්බන්ධව පොඩක් අහන්න. අපි තව එක ਵਿਚාරයක් ලියන්නට ඕන මේ 10 වෙනි පාඩමෙත් ඒකයි. හරි ඔයගොල්ලෝ ඒක ලියාගන්න මෙන්න මෙහෙම අතන ප්‍රශ්නෙට උත්තර ඔයගොල්ලෝ හොයාගන්න බැරි වෙයි. දියමන්ති මාලේ කෙටි කතාවේ කතුවරයද කියලා. දියමන්ති මාලේ කෙටි කතාවේ කතුවරය ඇහුවොත් අපි ලියන්නේ මොකක්ද? දියමන්ති මාලේ කෙටි කතාවේ කතුවරය මේකේ ඉන්නේ එයාගේ නම ලියන්න මොකක්ද? KG කරුණාතිලක කියලා. එතකොට දියමන්ති මාලේ කෙටි කතාවේ මුල් කෘතියේ නම කොහොමද කියලා අහුවොත්. මේ කෙටි කතාවේ මුල් කතාවේ නම කොහොමද? දියමන්ති මාලේ කෙටි කතාවේ මුල් කෘතියේ නම මුල් කතාවේ නම මුල් කෘතියේ නම මොකද්ද මුල් කෘතියේ නම? ඕගොල්ලෝ දන්නවද? ඩයමන්ඩ් නෙක්ලස් නෙක්ලස් කියන මාලේ කියන එකට ඩයමන්ඩ් දියමන්ති වල ඩයමන්ඩ් කියන නෙක්ලස් කියන මාලේට දියමන්ති මාලේට ඒතර දියමන්ති මාලේ කියන කතාවේ මුල් කෘතියේ නම තමයි ඩයමන්ඩ් කියලා කියන්නේ ඩයමන්ඩ් නෙක්ලස් ඩයමන්ඩ් නෙක්ලස් ඉන්නේ ගන්න ඩයමන්ඩ් නෙක්ලස් ඩයමන්ඩ් නෙක්ලස් ඊළඟට අහන ප්‍රශ්නයක් මුල් කෘතියේ කතුවරයාගේ නම දැන් දන්න. ගීද මොපසාන් පාජියාගේ ගීද මොපසාන් උත්තරයක් එනවත් අහලා බලන්න. මුල් කෘතියේ කතුවරේ උපන් දිනේ කොහොමද කියලා මුල් කෘතියේ කතුවරේ උපන් දිනේ. මම ඔකට දීලත් නෑ මම හිතන්නේ. ලියා ගන්න. එදදාස් 850 අගෝස්තු 25 මොකද අතර උපන්දිනේ 1850 අගෝස්තු 25 8:25 මුල් කෘතිය කතුවරයා උපන් රට ප්‍රංශය මරිකා 1825 අගෝස්තු 25 උපන්දිනය මුල් කෘතිය කතුවරයා උපන් රට ප්‍රංශය ශ්‍රී ලංකාව ඉටිගෙඩිය ඇමරිකා එළදීප. ඔන්නේ. එළදීප.
ආ මුල් කෘතිය කතුරාය කෙටි කතා කිහිපයක් නම් කරා. මුල් කෘතිය කතුර කෙටි කතා කිහිපයක් නම් කරන්නේ. මොනවද කෙටි කතා? කුමංගනි මුල් කෘතිය කතුර වෙනක් කෙටි කතා කිහිපයක් කියන්නේ. බලා ගන්න එකයි. ලියා ගන්න කිහිපයක්. නූල් කෑල්ල. කියවන්න පුළුවන් නම් කියන්න. මොකද්ද නූල් කෑල්ල. ඔන්න නූල් කෑල්ල. නූල් නූල් කෑල්ල. නූල් කෑල්ල. නූල් කෑල්ල. වන්ති ගෙවීම. නූල් කෑල්ල වන්ති. සර් ඇහෙන්නේ එන්නේ. ඔය මයික් එක ඔෆ් කරගන්න ඔයගොල්ලෝ මයික් කරලා දැන් මම මෙතන මේ එකටත් වෙලාව ගන්න අපරාධ ඒකයි. පොඩි ලියන්න සර් මාර්ෂි මොකද අවුරුවත් මයික් ඔන් කරන්න එපා. මොකද එළියෙන් විශාල ශබ්දයක් මේ වෙලාව ඇහෙනවා ඒකයි. අහන්න. අසංගට ඇහෙන්නේ නැහැ වගේ නේද? ඔව් සර් කෘති ටික ලියන්නකෝ ආයි කියන නූල් කෑල්ල ඒක ගීත මොම්බසාන්ගේ ජනප්‍රිය කෙටි කතා කීපයක් මේ නූල් කෑල්ල ඊළඟට වන්දි ගෙවීම නූල් කෑල්ල තමාවක් වන්දි ගෙවීම ඊළඟට ගත්තාම රූ සපුව නූල් කෑල්ල තමාවක් වන්දි ගෙවීම රූ සපුව ඉටි බෝලය එකක් ලියලා තියනද එතකොට මේ ඔහු මං කියන්නේ මේ වසර 10යිනේ මේ ඔහුගේ සාහිත්‍යකරණ කාලේ ගිරිම ප්‍රසංගි. ඒ වසර 10 තුල වසර 10ට තුල අඩුයිනේ. ඒ වසර 10ට තුල අඩු කාල සීමාව තුල කෙටි කතාම 300ක් විතර ලියලා තියෙනවා. 300ක් පමණ. කෙටි කතා 300ක් විතර ලියලා තියෙනවා. කෙටි කතා වසර 10ක් කියන කාල සීමාව. කෙටි කතා 300ක්. නව කතා 9ක් රචනා කළා. නව කතා 9ක්. ඒවත් පැත්තකින් ලියලා තියන්න. උතන ලිවක් කවන්නේ මොහු කෙටි කතා 300ක් පමණ කෙටි කතා 300ක් පමණ නව කතා 9ක් පමණ රචනා කරති. කෙටි කතා 300ක් විතර නව කතා 9කුත් කෙටි කතා 300ක් විතර නව කතා 9ක් වසර 10ක් තුන. ඔහු පළ කරලා තියෙනවා. කොයිතරම් දක්ෂයද කියලා. කෙටි අවුරුදු 10යි උගේ සාහිත්‍ය කරන කාලේ. ඔහු තව අවුරුදු 20ක් යක් හිටියනම් සාහිත්‍ය කොයිතරම් සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණයක් දායද වෙන්න ඉඩ තිබ්බා. බලන්න ඉතින් නේද? හිතන්නේ මතන්නේ නැතුව නේද? වැරදි දේවල් වලට යොමු වෙලා අනිත් ජීවිතේ ඉක්මනින් සමගන්නට වන්දි ගන්නට සිදු වෙනවා. ඒක ප්‍රශ්නයක්. හරිද? හරි. ඊළඟට ජීවන්ත මාලේ කෙටි කතාවේ කතුවරය කවුද කියලා අහන්න. දැන් අර උඩ දැන හදාගන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන දියමන්ති මාලේ කියලා ඒකට ලියා ගන්න ඩයමන්ඩ් නෙක්ලස් කියලා. ඩයමන්ඩ් නෙක්ලස් කෙටි කතාවේ කතුර. අංක එකට ලියන්න ඕනේ එහෙම ඩයමන්ඩ් නෙක්ලස් කෙටි කතාවේ කතුරය කවුද කියලා ඩයමන්ඩ් නෙක්ලස්. ඩයමන්ඩ් නෙක්ලස් කෙටි කතාවේ කතුරය කවුද? ගිරිම අපසාන් කියලා අපි ලිව්වේ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ හදාගන්න දියමන්ති මාලේ කියන වචනේ කපලා එම කෙටි කතාවේ මුල් කෘතියේ නම කොහොමද? එම කෙටි කතාව ඇතුළත්. කෙටි කතා සංග්‍රහය නමත් ඒක. මුල් කෘතියේ නම කොහොමද? ඒකත් මොකද්ද? ඩයමන්ඩ් නෙක්ලස්. හරි. ප්‍රමාණවත් ඒක. ඊළඟට මේ දැන් අවසානික 7 දියමන්ති මාලේ කෙටි කතාවේ කතුවරය කවුද කියලා හිතුවත් අපි දන්නව කවුද? ඒ තමයි කේ.ජී. කරුණා තිලක. ඉතින් ඔහුගේ මුල්ම පරිවර්තනීය බවට පත් වුණේ මොකක්ද? බිම්ගේ සිරකරුවා සහ තවත් ශ්‍රේෂ්ඨ රුසියානු කතා බිම්ගේ සිරකරුවා සහ ශ්‍රේෂ්ඨ රුසියානු කතා කියන නිර්මාණය තමයි ඔහුගේ පළමු පරිවර්තන නිර්මාණය බවට පත් වුණේ. බිම්ගේ සිරකරුවා මම ඔයගොල්ලෝට මම කියවලා දිනවා. ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් බිම්ගේ සිරකරුවා කියන කතාව. තාම රසවත් කතාවක්. බිම්ගේ සිරකරුවා කියන කතාව. ඒක රහස් පරිශීලන ස්වභාවයේ කතාවක්. අපි නාට්‍ය විනෝදයක් රචනා කළම නාට්‍ය විතරයි බිම්ගේ සිරකරුවා කියන කතාව ඇස්සේ.
ඊට අමතරව අපි කතා කරන මේ පරිවර්තන නිර්මාණ නවකතා කීපයක් අපිට මතක් වෙන්න ඕනේ මේ අතරේ මොනවද? බැද්දේකමක් කතා කරලා තියෙනවා. ඒ වගේම අපරාධය හා දඬුවම යොතෝස්ටෝයිගේ ඇන කැරලිනා තීන්තකපු වනසරණ යුද්ධය හා සාමය වගේ නිර්මාණ අපිට මතක් වෙනවා. පරිවර්තන නවකතා විදිහට මනුතාපය වගේ ඒවා. ඒවකට මේ යුද්ධය හා සාමය වලින් කතා කරන්නේ. ඒ වගේ නිර්මාණ. ඔන්න ওই ටිකත් ඔයගොල්ලෝ මතක තබා ගන්න. ওই ටික ඒවල අදහසක් ඔයගොල්ලෝ එකතු කරලා තියාගෙන ඉන්න අවස්ථා සම්බන්ධ පාඩම් ටිකට ඔබ පිළිතුරු ලියන්නට අවශ්‍යයි. අවස්ථා සම්බන්ධ පාඩම් ටිකට පිළිතුරු ලියන්නට අවශ්‍යයි. මම ඔයගොල්ලන්ට මේ රසාස්වාද පන්තිය එදා වගේ මේ වෙලාවට තියමු නේද? කලින් දවස් තිබුණ වෙලාවට අවදයි. තිබුණේ නැහැ සර්. ඈ එදා ලින්ක් එකක් තිබ්බේ නෑනේ. නැත්නම් මොකද මම ඒක දාලා ගොඩක් දාව තුන් හතර දිනක්. ගෲප් එකේ තිබ්බේ නෑ. ප්‍රූෆ් එකේ නෙවෙයි ඉතින් ලින්ක් එක මොකක්ද? අපි දන්නේ නැහැ නේ සර්. දැන් දැනගන්න හරිද? සඳුදා ඒ කියන්නේ අනිද්දා හැමදාම මේ දවස් තියෙන්නේ අනිද්දා සවස් 4:00 ඉඳලා 5:45 නැත්නම් 6ට 10ක් විතර වගේ නම් මොකද 6ට පන්ති පටන් ගන්න ශරීරක පන්ති ලින්ක් එක දාන්න නිසාම විනාඩි පැය විනාඩි 20ක් විතර වගේ අපි සාකච්ඡා කරන්නේ ඒ නිසා සඳුදා පන්තියට එන්න ආපහු මට මතක් වුණොත් මම ගෲප් එකට මේ දාන්නම් මොකද නොටිස් එකක් දාන්න නැති වුණොත් නොදැම්මත් අනිවාර්යෙන් මතක තබා ගන්න ඕන දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ පන්තිය රසස්වාද පන්තිය අනිවාර්යෙන්ම අදාළ දවසේ 4:00 පටන්ගෙන 5:50 විතර වෙනවා. 6ට 10ක් 6ට 5ක් විතර වෙනවා. තියෙනවා ඒක අනිවාර්යෙන් මතක තබා ගන්න ඕන. ඒ කට්ටියට මොකද ගැටලු තියෙනවා. අත කුස ජාතක කියලා ටයිප් කරලා තියෙනවා. ලින්ක් එක දානවද? දානවද කොහොමද? පන්තියට. my teachers එකට. ඉතින් එදා දාලා තිබ්බේ නෑ. ඈත් මොකද එදා අනිත් අර දැන් ආපුවා පොඩක් කියන්නේ එදා දාලා තිබුණේ ඒකට නේද? කොහොමද? මේක දැන් ජනිත් ආවෙත් නෑනේ. ජනිත් හිටියා මට මතකයි. කොහොමද ගොඩක් අය හිටියේ නේ? 3ක් 4ක් විතර හිටියා. බලමු මම ඊළඟ දවසේ මේ ලින්ක් එක ගෲප් එකකට දාන්නම්. ඒක මොන කෙනෙකුට එන්න පුළුවන් නේ. එළුවක් කෙනෙක් අපි එහෙම කරමු ඊළඟ දවසේ. හරි. දැන් මම මේ අතරේ ඔයගොල්ලන්ට තව පොඩි වැඩක් තියෙනවා මේ ඔයගොල්ලෝ මේ මතක තබා ගන්න 9 වෙනි පාඩමේ නිබන්ධනයේ රැගෙන යන ක්‍රමයක් හදා ගන්න ලබන සතිය හෝ ඊළඟ සතිය වෙද්දී හරිද? මම මේ නිබන්ධනයේ හදලා මෙහෙ තියන්නම්. ඉතින් අතරේ මම නිකන් මේ නොටිස් කරන්න අපේ WhatsApp group එකට උදේ ඔබ ඇවිල්ලා ඒක අරන් යන්න. ඒක මේ නිබන්ධන කටලෙත් එක්කම දෙන්න තිච්ච එකක්. මේ ඒක සල්ලි වලට නෙවෙයි මේකත් එක්කම දෙන එක. ඒ නිසා මේ එදාට ඇවිල්ලා මේ නිබන්ධනයත් අරගෙන යන්න. ඒක නිබන්ධන පාඩම් ටික කරලා නිබන්ධන හරි ඊට පස්සේ අපි මේ පාඩම් පිළිබඳ අවධානයක් මේ පාඩම් වලට අපි අවධානය යොමු කරලා මුලින් ඉඳලම අපි පාඩම් වල අඩුපාඩු ටික බලන්නට ඕන අඩුපාඩු ටික සාකච්ඡා කරන්නට ඕන ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔයගොල්ලෝ මම අද කරලා තියාගන්න කියලා සාරාංශය සහ රහස්වාද නිබන්ධන දෙක දැන් විලාවත් එක අපි ඒක බලමු කරමු ඊළඟට මේ අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝට දීලා තියෙනවා මේ වාක්‍යරීති නිබන්ධනයක්. ඒ වාක්‍යරීති නිබන්ධනය ඔයගොල්ලෝ කරන්න ඕන. වාක්‍යරීති නිබන්ධනය ඔයගොල්ලෝ කරන්න ඕන. වාක්‍යරීති නිබන්ධනය වයින් තමයි ළඟ ඇති. වාක්‍යරීති නිබන්ධනය ඔයගොල්ලෝ කරන්න. ඒක අභ්‍යාස නිබන්ධනයක්. ඒකේ රීති ටික තියෙනවා. දන්නේ නැති රීතියක් තියෙනවා විතරක් ආන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. හේතුව තමයි මම කලින් දවසක් පැහැදිලි කරා මේ නිබන්ධනයේ මේ තියෙන වාක්‍රීති ටික අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට උන දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උන ඒක තාම වැදගත්. ඉන්ෂාල්ලා අපු ප්‍රමාණයක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් අපිට අවබෝධය කරගන්න ඕන ටිකක්. ඒ නිසා ඒක අනිවාර්යෙන් අරගෙන ඉවරලා මේ ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඒකේ තියෙන මේ වාක්‍රීති ටික පිළිබඳව උගේ අවධානය යොමු කරලා මේ වාක්‍රීති දන්න තියෙන පොඩක් අහන්න. සාකච්ඡා කරන වෙලාවක අපි සාකච්ඡා කරමු. නැති වුණත් ඔයගොල්ලෝ මතක තබා ගන්න ඕනේ තියෙන මේවා මේ වාක්‍රීති ටික ඉගෙන ගන්න ඕනේ. වාක්‍රීති ටික අත්‍යවශ්‍යයි. මොකද විභාගයේදී ලකුණු ලැබෙන දේ මම වෙනම මතක් කරලාත් ඇති. එන්න මේවට ලකුණු ලැබෙනවා මොනවයිද? ඒ විචාර සෝරි. ඒ වාක්‍රීති මගින්.
මුල් ටික අපි සාකච්ඡා කරන්න නැති. ඒක ටික ඔයගොල්ලෝ සාකච්ඡා කරගන්න. මට කවුරුන් පොඩ්ඩක් මතක් කරන්න කොහොමද ඒක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන්නේ කියලා? වාක්‍ය විති නිබන්ධනේ දැන් ළඟ නැති වෙදි මම හිතන්නේ. හරි. අපි එහෙනම් 16 වෙනි පාඩමේ පොඩි 16 වෙනි පාඩමට පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. 16 වෙනි පාඩම. 16 වෙනි පාඩම කියලා කියන්නේ අර වස්සානේ පාඩම. අපි එදා කතා කරා අපි අන්තිම වසරේ සාකච්ඡා කරපු දැනුම පොඩ්ඩක් බලමු. ගොඩක් වෙලා නැහැ. තව විනාඩි 10ක් විතර විතර අපි ඒකේ වස්සානේ පාඩම මත බලමු. ඇත්තටම මට මේ තෘප්තිමත් වෙන්න බෑ. හරි අමාරු ඔයගොල්ලෝගෙන් ප්‍රශ්න අහන්නේ නැතිව නේද කවිතික පාඩම් බලන්නේ නැතිව මේක කරන එක ඒ තරම් හොඳින් කරගෙන යීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් වස්සානේ පාඩමේ හැදගීම කවුරුත් පාඩම් කරලා අවසන් කරලා ඇති කියලා මම හිතනවා. වස්සානේ පාඩමේ හැදගීම කවුරුත් පාඩම් කරලා අවසන් කරලා ඇති කියලා හිතනවා. දසුනි එහෙම නේද? වස්සානේ ඉවරයි නේද පාඩම් කරලා? ඔව් සර්. දීමක් හරි නේ. හරි හරි. එතකොට නදුනි ජනිත් ආයෙම නේද? එතකොට අනිත් අයත් ඉන්න පාඩම්. හැම කෙනෙක්ම ඒක අවසන් කරලා තියාගන්න. මොකද ඒක ඒවා අනිවාර්යයෙන්ම විභාගෙදී අපගේ අවධානය යොමු කරන ඕන කාරණා ටික. අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. ඔය දැල දොඩමලුය. ඔය දැල දෙඩමලිය. මොන දැලක්ද දන්නේ නේද? ගගේද? දැල කියලා කියන්නේ දෙපැත්ත කියන එකනේ නේද? ගගේ දැල වෙන්නේ නැති. බලන්න. වස්සානේ කියන එකේ ඔයගොල්ලෝ හැදෙන්නේ පාඩම් කරගෙන නැති නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට මේකේ පළවෙනි කවිය ඔයගොල්ලෝ මතකයේ ලියලා පළවෙනි කවිය දැන් බලන්න මේ මම මේක කතා කරා මේ කතා කරලා තියෙන්නේ පළවෙනි වස්සානේ කියන ඊළඟ මාතෘකාව බලන්න ඒකේ තියෙන කවි ටික සම්පූර්ණ කරන්න. ඒ කවි ටිකත් ඔයගොල්ලෝ මතකයෙන් ලියන්න. හරිද? මතකයෙන් ලියන්න. ලියලා වචන ටික බලා ගන්න. ඔය කියන එකේ තේරුම මොකක්ද කියලා මෙතන තියෙන විශාල කලාවස්න දීපාර කියන එක ඇල කියන එක මොකක්ද කියලා තියෙන්නේ. දැල කියන එක මොකක්ද කියන අදහසක් තියෙනවා. දෙවිතුමලු කියන එක අදහසක් තියෙනවා. නිල් වතුර කියන එක අදහසක් තියෙනවා. වඩාගෙන කියන එක අදහසක් තියෙනවා. සොඳුර කියන එක අදහසක් තියෙනවා. ඒතර ඒවා බලා ගන්න. ඒකේ පොඩි කොටසක් තියෙනවා. හිතන හිස්තැනක් ඔයගොල්ලෝ ඒක මට දැන් ඉන්න පුළුවන් කමක් තිබ්බනම් හොඳයි. ඒ අඩුපාඩුවක් තියෙනවා. නිබන්ධනි. බලමු අපි ඒක ඊළඟ දවසේ මම ඒකේ තවත් ඒ කොටස අනිවාර්යෙන් හිස්තැන තිය ඕන මොකද ඔය හැම හිස්තැනක්ම අපිට ඕන කරනවා මේ විචාර ලියන්න. ඔය හිස්තැන් වල වෙනද නම් මම ඕක දුන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මේක එකතු කරලා තියෙන මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේව නැත්තම් ඔයගොල්ලෝ හිතලා ලියන්න ඕන දේවල්. මම කියන ඒවාත් එක්ක ඔයගොල්ලෝ හිතලා ලියන්න ඕන දේවල්. ඒකෝට ඒ වෙනකොට මම අද ඔයගොල්ලෝ මේ නිබන්ධන එකතු කරලා තියෙන්නේ. නමුත් ඕවා ඔයගොල්ලෝ බලලා ඉවරන ඕවම තමයි අර ප්‍රශ්න වලට ඔක්කොට වෙන්නේ. මම ඔකට කියන්නම් කොහොමද දෙන්නේ කියලා. ඒතර මේකේ මාත්‍රා පිළිබඳ නියමයක් ඔයගොල්ලෝ කතා කරා. මාත්‍රා පිළිබඳ ගණනය කිරීමක් අපි දා කරා. නිර්මාණිත වන ශෘංගාර රස ජනනය කරනවා කියලා කිව්වා. ඊළඟට දෙවෙනි කවියේ වචන ටික බලා ගන්න කුළු කියන වචනේ පුරපසන්තේ ටික බලා ගන්න ඕන. ඒකෙත් හිස්තැන් තියලා දෙන ඔයගොල්ලන්ට මේ හැඳින්වීමට එන්න ඕන මේ කවියට අදාළ යම් කාරණා ටික ලියනවා. ඊළඟ දවසේ කවියට අදාළ කාරණා ටික දෙන්නම්. සෙනෙහගේ පිරිගියන නිල් උපම කියන කවියට අදාළව හැඳින්වීමක් නැත්නම් කවි පදයකින් ආව විවරණයක්, විචාරයක්, රසවින්දනාත්මක විචාරයක් තියෙන එක පහලින් ඒවා කියව ගන්න නැති කියලා මම හිතනවා. ඊළඟ කවියටත් එහෙම කියන ගැටලුවක් නැහැ. ඊළඟ පස්සේ හැම කවියෙම විචාරාත්මක රසවින්දනාත්මක විවරණයක් කවියට පහලින් තියෙන ඒවා හොඳින් කියව ගන්න ඕන ඔයගොල්ලෝ. ඒවා කියවගෙන ඉවරලා මේ ප්‍රශ්න වලට සූදානම් වෙන්න අවශ්‍යයි. එතකොට මට කවුරු කියන්නේ මේ පාඩමේ එක ප්‍රශ්නය නේද අපි සාකච්ඡා කළේ දා. එක ප්‍රශ්නය නේද සාකච්ඡා කළේ. එක ප්‍රශ්නයක්ද කීයක් සාකච්ඡා කරාද කවුරු පොඩ්ඩක් මතක් කරනවද? නිබන්ධනය නැද්ද ළඟ?
ඔය හැම කවියකටම පහලින් තියෙනවා පාඩම් කරලා තියාගන්න හරිද? ඒවා අතපසු කරන්න එපා. ඒවා පාඩම් කරලා තියාගන්නට ඕන. මට මතක විදිහට මේ චමත්කාර ජනක පරිසරය ගැන සාකච්ඡා කරා අපි එදා. කාගවත් ගාව නිබඳුනේ නැද්ද මම පොඩ්ඩක් කියන්නේ ප්‍රශ්නයක් කතා කරා. ප්‍රශ්න දෙකක් කරනවා සර්. පළවෙනි ප්‍රශ්නේ චමත්කාර ජනක පරිසරය ගැන ප්‍රශ්න දෙකද? පළවෙනි දෙක නෙවෙයි. නෑ සර් තුන්වෙනි ප්‍රශ්නේ එකයි? තුන්වෙනි එකයි පළවෙනි එකයි. පස්වෙනි එකයි. තුනයි තුන්වෙනි ප්‍රශ්නේ. බලන්න මේ හතරවෙනි ප්‍රශ්නේ පිටුවක 11 පොඩ්ඩක් බලන්න. හැඳින්වීමක් ලියා ගන්න ඕගොල්ලෝ නැත්නම් මට දෙන්නත් පුළුවන් මෙහෙම. මම කළා පොඩ්ඩක් විතර ලියා ගන්නකො මේ. සිය පෞද්ගලික අත්දැකීමක් ප්‍රශ්නාංක 4 පිටුවක 11 ආරම්භය. සිය පෞද්ගලික අත්දැකීමක් වස්තු විෂය කොටගෙන සිය පෞද්ගලික අත්දැකීමක් වස්තු විෂය කොටගෙන රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත සිය පෞද්ගලික අත්දැකීමක් වස්තු විෂය කොටගෙන රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත සිය පෞද්ගලික අත්දැකීම වස්තු විෂය කොටගෙන රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත වස්සානය පද්‍ය පන්තිය කවියාගේ ප්‍රතිභාපූර්ණ කවි ශක්තිය මනාව පසක් කරවයි. කවි පන්තියේ කවියාගේ ප්‍රතිභාපූර්ණ කවි ශක්තිය මනාව පසක් කරවයි. විවිධ කාව්‍ය උපක්‍රම භාවිතා කරමින් නැත්නම් යොදා ගනිමින් විවිධ කාව්‍ය උපක්‍රම භාවිතා කරමින් නැත්නම් යොදා ගනිමින් රචනා කර ඇති විවිධ කාව්‍ය භාවිතා කරමින් රචනා කර ඇති වස්සානේ පද්‍ය පන්තිය මගින් ගැඹුරු ජීවන දර්ශනයක් පන්තිය මගින් ගැඹුරු ජීවන දර්ශන නැත්නම් දෘෂ්ටියක් ජීවන දර්ශනයක්
දාර්ශනික මුහුණුවරකින් දාර්ශනික මුහුණුවරකින් සහෘදයා වෙත දාර්ශනික මුහුණුවරකින් සහෘදයා වෙත සමීප කරවයි. පද්‍ය නිර්මාණයේ එන අවසාන කවිය පද්‍ය නිර්මාණයේ එන අවසාන කවිය මේ සඳහා හොඳම නිදසුනකි. හරි මම විශ්වාස කරනවා දරුවනේ දැනට අපි උතරින් නවත්තනවා වෙලාවත් එක්ක පන්ති ඊළඟ පටන් ගන්න නිසා මම මතක තබා ගන්න අපිට ඊළඟ දවසේ පුළුවන් වෙනවා 16 15 පාඩම් දෙක සම්පූර්ණයෙන් නිමවට පත් කරනවා. 16 15 පාඩම් දෙක සම්පූර්ණයෙන් ඉතාම ඉක්මනින් සාකච්ඡා කරලා ප්‍රශ්න ටිකක් දෙක සාකච්ඡා කරලා නිමවට පත් කරනවා. මම බලාපොරොත්තු වෙන නැවත වතාවක් 17 දේමන්තිමාලයේ පාඩම සහ අවසාන පාඩම සමස්තය නැවත ඔයගොල්ලෝට ගෙන යන්න පාන විශේෂ දේමන්තිමාලයේ පාඩමේ අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කළාට පාඩමේ අන්තර්ගත පිළිබඳ විවරණයක් කරගන්න අපිට බැරි වුණා. අපි උත්සාහ කරමු වෙලාවත් එක්ක තමයි කරන්නේ. ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඊට පස්සේ අපිට පාඩම් වල සමස්තයක් විවරණයක් අපිට එනවා. මම බලනවා ඒ දාඩත් අපි උඩ සාකච්ඡා කරලා බලමු කොහොමද අපිට ඒක කරගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. හරිද? එහෙනම් ඒකත් පොඩ්ඩක් අවධානය කරගන්න. සමුදා අනිවාර්යයෙන්ම 4:00ට රසස්වාද පන්තිය තියෙනවා. අපි එදා කතා කරේ රසස්වාද පන්තියේදී අපි සාකච්ඡා කළේ පොර මතක් කරගන්න මම පාඩම මතක් වෙනවා. සාකච්ඡා කළේ හරි කමන්න අපි එදා සාකච්ඡා කළ පාඩම මතක් වෙන්නේ මම බලමු මතක් කරලා කියනවා. ඒ පාඩමට මුලින් ඊට කලින් තියෙන පාඩම. ඉතින් වැස්ස පද්‍ය පන්තිය. උතුයිපුදුණු ලක්දිරණේ පාඩම මම රසස්වාදේ කරේ. හරිද? ඊට කලින් පාඩම ඊට කලින් තියෙන වැස්ස පද්‍ය පන්ති මොනවද කිව්වේ? ඒ පාඩම අපි ළඟ රසස්වාදේ කරනවා. ඊට අමතරව පාඩම් වල ප්‍රශ්න ටිකත් අපි සාකච්ඡා කරනවා. ටියුට් ටික මට පොඩ්ඩක් ආපහු මතක් කරන්න හෙට දිනේ හරි අද දිනේ හරි උදේ හරි මම WhatsApp එකට පොඩ්ඩක් දාන්නම් ටියුට් ටික රහස්වද පන්ති නිබන්ධන ටික. ඒතකොට ඒක ඔයගොල්ලෝට අවශ්‍යයට ගන්න පුළුවන්. නැත්නම් ගන්න තරම් දෙයක් නෑ. ලියා ගන්න දෙන්නේ මේ මොකද බලමු ලියා ගන්න බැරි ඒවා තියෙනවා. අපි ඒකෙන් කරමු. එහෙනම් අපි පන්ති නවත්තමු. මොනවා වෙන ගැටලු නැහැ කියලා මම විශ්වාස කරනවා. තියෙන ගැටලුවක් තියෙනවා පස්සේ කියන්න දෙයක් කියන්න පාඩම් වෙලාව මේ හැම කෙනෙකුටම එහෙනම් සුබ සන්ධ්‍යාවක්. අයුබෝවන්. Good morning, sir.